ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජන බලවේගයේ නියෝජනය කරන හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී. ගුණසේකර මහත්මයාගෙනුත් ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය විජිත්‍රෝණ මහත්මයා ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජනය කරන ආදරණීය සහෝදරවරුන්ගෙන් ඒ වගේම එළඹෙන මහා මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායමට නායකත්වය ලබා දෙන නලින්ද ජයතිස්ස සහෝදරයා ඇතුළු එම අපේක්ෂක කණ්ඩායම නියෝජනය කරන අපේ සහෝදරවරුන් සහෝදරියගෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරයන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා නොවැම්බර් මාසයේ ජනාධිපති ඡන්දෙ තිබ්බා. නේද? තියලා රටට අලුත් පාලකයෙක් අලුත් පාලනයක් ගොඩනගාගෙන තිබෙනවා. දැන් මේ පාලනයට මාස 3කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. මේ මාස 3 යනකොට දැන් අපිට ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා අලුත් පාලකයෙක් වුණත් නව ආණ්ඩුවක් ලෙස ලේබල් ගැහුවත් මේද පරණ පාරේ පරණ විනාශකාරී මාවතේම තමයි අපේ රට ඇදගෙන යන බව දැන් අපිට ඉතා හොඳින් ඔප්පු වෙමින් තිබෙනවා. එහෙමනේ. දැන් අපි නිකන් ඇහුවොත් නොවැම්බර් මාසයේ ආණ්ඩුවේ තිබුණු ප්‍රසාදය දෙසැම්බර් මාසයේ වෙනකොට අඩු වුණාද වැඩි වුණාද? මොකද හිතින්? අර උද්‍යෝගය අඩු වුණා. දෙසැම්බර් මාසයේ තිබු උද්‍යෝගය ජනවාරි මාසයේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද? තවත් අඩු වෙලා. ජනවාරි මාසයේ තිබු උද්‍යෝගය පෙබරවාරි මාසෙට එනකොට මොකද වෙලා තියෙන්නේ? තවත් අඩු වෙලා. ඇයි? ජනතාවට ඉතා හොඳින් තේරුම් යමින් තිබෙනවා මේ අයද පැරණි පන්නේ පාලකයන් බවම. ඇත්ත ඒක අලුත් දෙයක් නෙවෙයි. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු බලන්න. නිමල් සිරිපාල 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති නේද? 94 ඉඳන්ම චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. ඊළඟ මහින්දගේ ආණ්ඩුවේ ඇමති. ඊළඟ රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. දැන් ගෝඨාභයගේ ආණ්ඩුවේ ඇමති. එහෙම නේද? එස්.බී. සානායක චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. කෙටි කාලයක රනිල්ගේ ආණ්ඩුවක් ආවා ඒකෙත් ඇමති. ආය මහින්දගේ ආණ්ඩුවේ ඇමති. ආය රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. දැන් ගෝඨාභයගේ ආණ්ඩුවේ ඇමති. මහින්ද අමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. මහින්දගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. මේ ආණ්ඩුවේ ඇමති. දයසිරි ජයසේකර මහින්දගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. දැන් මේ ආණ්ඩුවේ ඇමති. එහෙම නේද? දුමින්ද දිසානායක තාත්තා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. දුමින්ද මහින්දගේ ආණ්ඩුවේ ඇමති. ආය රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. ආය මේ ආණ්ඩුවේ ඇමති. එහෙම නේද? සුසිල් ප්‍රේමජයන්ත චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. මහින්දගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. මේ ආණ්ඩුවෙත් ඇමති. අනුර යාපා මොකද චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ මහින්දගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. මේ ආණ්ඩුවේ ඇමති. සරත් අමුණුගම චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. කෙටි කාලයකට රනිල්ගේ ආණ්ඩුවක් ආවා ඒකෙත් ඇමති. ආය චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. ආය රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. මේ ආණ්ඩුවේ ඇත්තට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. දැක්කේ නැහැ කාලේ. මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා? මේ අලුත්ද? මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. මහින්දගේ ආණ්ඩුවේ ඇමති.
රනිල්ගේ ආණ්ඩුවේ ජනාධිපති මේ ආණ්ඩුවට ආයෙන්න වලි කනවා. දැකනේ පවුදස්. මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා ඉස්සර අඩුම තරමේ ආණ්ඩුවක් මාරු කරනකොට මුහුණු වලින්වත් මාරු වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මුහුණු වලින්වත් මාරු වෙන්නේ. එහෙම ඉඳලා අපිට කියනවා මොකක්ද? අපි රනිල්ගේ ආණ්ඩුව හිටියලු. හරිද? මේ රනිල්ගේ ආණ්ඩුවේ ජනාධිපති සභාපතිකම තියාගෙන. රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිවරු රොත්තක් තමන්ගේ ආණ්ඩුවේ තියාගෙන. රනිල්ට ආණ්ඩුව හදන්න 113 මදි වෙනකොට 106යි තිබ්බේ. මහින්ද මහත්තයාගේ 52ක් ගිහිල්ලා රනිල්ට ආණ්ඩුව හදන්නලා දීලා අවුරුදු 5ක් ආණ්ඩුව ගෙනන්න සහාය දීලා දැන් කියන මොකද්ද? ආයෙ හැදුවල අලුත් ආණ්ඩුව. එමන කියන්නේ නෙමෙයි අලුත් ආණ්ඩුව නෙවෙයි තව දුරටත්. මේක පොඩි කාලයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් අවුරුදු 72ක් මේ විදියට අපේ රටේ ජනතාව ආණ්ඩු 15ක් හදලා තිනවා. ප්‍රධාන වශයෙන් ආණ්ඩු 14ක් පෙරලලා තිබෙනවා. පොඩි කාලයක් අවුරුදු 72ක් ආණ්ඩු 15ක් හදලා තිබෙනවා. ආණ්ඩු 14ක් වටලා තියෙනවා. දැන් ඉන්නේ ආයේ අලුත් ආණ්ඩුවක් හදන්න ඡන්දය ඇවිල්ලා තිබෙනවා. හැබැයි මේ අවුරුදු 72 මොකද්ද වෙලා තිබෙන්නේ? අපේ රටේ ආර්ථිකය, අපේ රටේ ජනතාවට ආණ්ඩුවකින් ලබා දී සේවාවන්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, ඒ වගේම රටේ අනාගතය වෙනුවෙන් අපේ පරිසර පද්ධතිය, ඒ වගේම රටකේ පැවැත්ම වෙනුවෙන් නීතිය සහ විධානයේ ආධිපත්‍යය, සමාජ අපරාධ වලින් අඩුවීම, රටක පැවැත්ම මූලික සාධක මේව කරාද? ඔක්කොම සිද්ධ වෙලා තියෙන මේකේ අනිත් පැත්ත. විශාල නායක අන්දක රට හිර කරලා තියෙනවා. සියලු නිෂ්පාදන කඩාවටලා තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන සියලු ශේත්‍ර අර්බුදයට ගොස් තිබෙනවා. කුඩු, ස්ත්‍රී දූෂණ, නේද? විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වලින් ගහන වෙච්ච රාජ්‍යයක් නිර්මාණය කරලා තිබෙනවා. වංචාව, දූෂණය, කෙලපැමිණි රාජ්‍යයක් නිර්මාණය කරලා තිබෙනවා. මුළු පරිසර පද්ධතියම විනාශයට පත් කරලාද රාජ්‍යයක් ගොඩනගා තිබෙනවා. මේ අවුරුදු 72ක් යනකොට මේ පාලකයන් අපේ රට වවුල් හපයක් බවට පත් කරලා තිබෙනවා. හැබැයි ජනතාව හැමදාම ඡන්දෙ දුන්නේ මොකටද? මේකෙන් රට ගොඩනගා ගන්න කියලා. ගොඩ ගන්න කියලා. මේ විනාශයෙන් රට බේර ගන්න කියලා තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. නොවැම්බර් මාසේ 16 වෙනිදා ඡන්ද පොළට ගිහිල්ලා කතිර ගෙවුවේ ජනතාව අපේ රට අත්පත් වෙලා තිබෙන විනාශයෙන් මේ රට මුදව ගන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි අත්සන් කතිර ගෙවුවේ. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? විශේෂම ජනාධිපතිවරණයේදී ඒගොල්ලෝ ප්‍රධාන දේශපාලන ප්‍රතිපත්තීන්, දේශපාලන ලයින්, දේශපාලන මතවාදයන් 4ක් ඉදිරිපත් කරා. ප්‍රධාන 4ක්. එක මොකද්ද කිව්වේ? අපේ රටේ ආර්ථිකය බිඳවට්ටවා තිබෙන්නේ බහුජාතික සමාගම් වලට, විදේශී රාජ්‍යයන්ට ඕන විදිහට අපේ රට ආර්ථික හසුරුවමින් තිබෙනවා. ඒ නිසා යලි අපේ රටේ ජාතික ආර්ථිකයට පණ පොවෙමින් ජනතාවට සහන ලබා දෙන ආර්ථික ප්‍රතිපත්තියක් ගේනවා කිව්වනේ. ඒව හැටියට කිව්වේ මොකද්ද? ගොවි ජනතාවට පොහොර නිකන් දෙනවා කිව්වා. උපාධාරයට ජනවාරි මාස පළවෙනිදා රස්ස දෙනවා කිව්වා. නේද? ඒ වගේම වැටුප් වැඩි වෙනවා කියලා කිව්වා. ගැබිනි මවුරුන්ට අවශ්‍ය වෙන පහසුකම් ටික ලබා දෙනවා කියලා කිව්වා. විශාල ආර්ථික සහනයන් සහ ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ සාකච්ඡාවක් ඇති කරනවා. හැබැයි මේ මාස 3ක් යනකොට මොකද වෙලා තිබෙන්නේ? ජනතාවට දෙන්න ලද ආර්ථිකයේ පොරොන්දු, ආර්ථික එකඟතාවය ඉටු කරන්න පුළුවන් වෙලා තිබෙනවද? බෑ. නේද? විශ්‍රාමිකයන්ට ලබා දී යුතු එකත් කප්පාදු කරා. මේ ජනවාරි මාසේ නේද විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි විය යුතු තිබුණා. ඒක නතර කරා. විධායක සේනී නිලධාරීන්ට 15000ක දීමනාවක් දෙන්න තිබ්බා. ඒකත් නතර කරා. ඒකත් නතර කරා. ඒ වගේම රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ජනවාරි මාස කටයුතු කරන බව තීන්දුව කරලා තිබුණා. ඒකත් නතර කරා. බොහෝ රාජ්‍ය ආයතනවල අතිකාල දීමනත් නතර කරා.
ගොවි ජනතාවට දෙනවා කිව්ව පොහොර සමාදාරේ දෙන්න බැරි වෙලා තිබෙනවා. දැන් ගොවි ජනපද විතරක් නෙවෙයි මේ තේ වගාව ගත්තොත්. සාමාන්‍ය වී වගාවට නම් නේද යල් කන්නේ පටන් ගන්න දැන් අප්‍රේල් මැද වගේ වෙනකොට තමයි යල් කන්නේ පටන් ගන්න. ඒතකොට තමයි පොහොර වුණ වෙන්නේ. හැබැයි තේ වගාවට දෛනිකව පොහොර වුණ වෙනවා. දැන් තියෙනද පොහොර? පොහොර නිකන් නෙවෙයි පොහොර සල්ලි වලටවත් නැහැ. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අපේ රටේ පොහොර වලින් 10% විතර තමයි ආණ්ඩුවේ පොහොර සමාගම් ගේන්නේ. 90%ක් විතර ගේන්නේ පෞද්ගලික සමාගම්. පෞද්ගලික සමාගම් යූරියා මිටියක් වරායෙන් ගොඩ බානකට රුපියල් 3000ක් විතර වුණා. ආණ්ඩුව කිව්වා 1500 දෙන්න 1500ක් සහනාධාර දෙන්නම් කිව්වා. ඒතර පෞද්ගලික සමාගම ගේන පොහොර මිටියට රුපියල් 3000යි ගොවියා දෙනවා 1500ක් ආණ්ඩුව දෙනවා 1500ක්. හැබැයි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ආණ්ඩුව සල්ලි දීලා නැහැ. සල්ලි දීලා නැතුව පොහොර සමාගම් වලට ගෙවන්න තියෙන කෝටි 13000. දැන් සමාගම් කියන මොකක්ද? පොහොර ගේන්න නම් සල්ලි දීපන් කියන. මේකයි වෙලා තියෙන්නේ. ඉතින් පොහොර ටික දෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම විශාල ණය කන්දකට හිර කරලා තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී හිටපු මුදල් ඇමතිවරයා කිව්වා අපේ රටේ ණය කන්දේ ප්‍රමාණය කොච්චරද? මංගල සමරවීර පාර්ලිමේන්තුවක මේ අවුරුද්දේ අපි ගෙවිය යුතු ණය වාරිකය. මේ අවුරුද්දේ ගෙවිය යුතු ණය වාරිකය රුපියල් බිලියන 1700යි කිව්වා. ඉතින් රුපියල් කෝටි 1,70,000යි. ඒකෙන් කෝටි 90,000ක් විදේශීය ණය. කෝටි 80,000ක් දේශීය ණය. ඒ කියන්නේ මේ අවුරුද්දේ ගෙවන්න තිබෙනවා කෝටි 80,000ක් ගෙවන්න තියෙනවා දේශීය ණය. කෝටි 90,000ක් ගෙවන්න තියෙනවා විදේශීය ණය. කොසල් දැන් අපිට මේ ගණන් ඉලක්කම් ඔළුවේ මෙවෙන්නේ නේද? කෝටි 90,000ක් කිව්වොත් එළුවට එනවද? එන්නේ නැහැ. රුපියල් 1000යි කිව්වොත් නම් හාල් කිලෝ 3යි පොල් ගෙඩි 2යි පාන් ගෙඩියයි සීනි 250යි වගේ නේ. කෝටි 90,000ක් කිව්වොත් ඔළුවේ මෙවෙන්නේ නැහැ. ඕලට කිව්වොත් හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටපොළ, දකුණු අධිවේගී මාර්ගයේ, කටුනායක අධිවේගී මාර්ගයේ, නොරොච්චොලේ බලාගාරය. ඒ කියන්නේ නොරොච්චොලේ බලාගාරයේ, කටුනායක අධිවේගී මාර්ගයේ, දකුණු අධිවේගී මාර්ගයේ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටපොළ. මේ හතරම හදන්න ගියේ කෝටි 42500යි. මේ අවුරුද්දේ ණය වාරිකේ කෝටි 1,70,000යි. ඒ කියන්නේ හම්බන්තොට වගේ වරායවල 4යි, දකුණු අධිවේගී මාර්ගයේ වගේ පාරවල් 4යි, කටුනායක අධිවේගී මාර්ගයේ වගේ පාරවල් 4යි, නොරොච්චොලේ බලාගාරය වගේ බලාගාර 4යි, මත්තල ගුවන්තොටුපොළ වගේ ගුවන්තොටුපොළවල් 4යි. මේ අවුරුද්දේ ණය වාරිකේ විශාලත්වය. දැන් මොකද වෙලා තිබෙන්නේ? අවුරුදු 72ක් ගිහලා දැන් මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? දැන් පසුගියද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ගිහලා කිව්වේ මොකද්ද? ඉන්දියාවේ අගමැතිවරයාගෙන් ඉල්ලා හිටියා මොකද්ද? අපිට ටිකක් ණය ටිකක් ගෙවා ගන්න අමාරුයි. අපිට අවුරුදු 3කට කල් දෙන්න බැරිද කියලා. එම් කිව්වනේ. දැන් මේ මොකද්ද වෙලා තිබෙන්නේ? රටක් ණය ගෙවා ගන්න බැරි රටක් බවට මේ රට පරිවර්තන වෙලා තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ ඇතිවියකි සියලු ව්‍යසනය අත්පත් කරලාද රාජ්‍යයක් තමයි මේ අවුරුදු 72 දී මේ පාලකයෝ අපිට උරුම කරලා දීලා තියෙන්නේ. අවුරුදු 72ක් යනකොට ණය ගෙවා ගන්න බැරි රටක් නිර්මාණය කරලා දීලා තිබෙනවා. ඒ නිසා පෞගේ නොවැම්බර් මාසේ 16 වෙනිදා කවුරු හරි කෙනෙක් නේද ආර්ථිකයේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙයි. ආර්ථික සහනය මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා නම් දැන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ සීනේ බිඳ වැටලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි. වාසුදේව නානායක්කාර ජල සම්පාදන මණ්ඩලයේ වැඩ බාර ගන්නකොටම කිව්වේ මොකද්ද? මොකද්ද කිව්වේ? බිල වැඩි කරන්න වෙනවා. දැන් අල්ලගෙන ඉන්නේ මොකෙන්ද? ඇයි අල්ලන් ඉන්නේ? ඡන්දෙ පහු වෙනකම්. හරි සරලයි. මේවා මේ ලොකු තර්ක නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපේ මේ පාර්ලිමේන්තුවේ වළංගු කාලේ 2015 අගෝස්තු මාසයේ මැතිවරණයෙන් තෝරාගත්තු මේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් මාසේ 2 වෙනිදා දක්වා වළංගු. පාර්ලිමේන්තුව හරිනම් විසිරුව හැරෙන්නේ කවද්ද? සැප්තැම්බර් මාසේ 2 විසිරුව හැරිලා සැප්තැම්බර් මාසේ මැද නාම යෝජනාවක් හදවලා ඔක්තෝබර් මාසේ ප්‍රචාරක වැඩවලට තියලා නොවැම්බර් මුල ඡන්දෙ දෙන්න ඕන.
හරිනම් මේ ඡන්දෙ දෙන්න ඕන කවද්ද? නොවැම්බර් මාසයේ මුල. නේද? එහෙනම් මේ මාර්තු 2 වෙනිදා මොකද්ද වෙන්නේ යන්නේ? මාර්තු 2 වෙනිදා වෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය අවසන් වෙනව නෙවෙයි. පාර්ලිමේන්තුව විසිරුවේ හැරීමේ බලය එනවා කාටද? ජනාධිපතිවරයාට. පාර්ලිමේන්තු කාලය ඉවර වෙන්නේ සැප්තැම්බර් වල. නිසිපරිදි පාර්ලිමේන්තු කාලය ඉවර වෙලා ඡන්දෙන්න උනා නොවැම්බර් වල. හැබැයි නොවැම්බර් වල තියෙන ඡන්දේ තමයි මේ මාර්තු මාසයේ 2 වෙනිදා විසිරුව අරින්නේ. ඇයි? ආණ්ඩුවට මේ ඔක්කොම වැඩ කරන්න පුළුවන් නම් ඒ ඔක්කොම කරලා ඉවරලා මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ? සැප්තැම්බර් මාසයේ ඡන්දෙට යන්න පුළුවන්. ආණ්ඩුවම දන්නවා මොකද්ද? පව් වෙන්න කොහො වෙනවා. එතන මාර්තු මාසෙට නේද පෙබරවාරි මාසෙත් තියෙන අප්‍රසාදයට වඩා වැඩි සැප්තැම්බර් මාස වෙනකොට අප්‍රසාදයි. ඒ නිසා ආණ්ඩුව කඩිමුඩිය ලෑස්තිලා තුනක් ඡන්දෙ තියන්න. දැන් මේ ඡන්දෙ තියෙන මොකද? වාසුදේව නානායක්කාර කියනකොට ජල බිල වැඩි කරලා තියෙන කියලා කට්ටිය කතා වෙනවා. ඡන්දෙ පහුවෙලා වැඩි කර වික්මනින් ඡන්දෙ තියමු කියලා. මේකයි. විදුලි බිල අනිවාර්යෙන් වැඩි වෙනවා. විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යන බැරි අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. විදුලි බිල වැඩි වෙනවා. එහෙනම් අල්ලන් තියෙන්නේ මොකටද? ඡන්දෙ පහු වෙනකම්. ඒ නිසා මේ ආර්ථිකයේ ඇති වී තිබෙන විනාශකාරීත්වයේ මහ බර අනිවාර්යයෙන්ම මහ ඡන්දෙන් පස්සේ ජනතාවට එනවා. එයි ඡන්දයක් කට උඩ තියාගෙන කරන දේවල් බලපුවාම ඡන්දයක් කට උඩ තියාගෙන විශ්‍රාපයෙන්ගේ වැටප නතර කරයි. විධායක නිලධාරීන්ගේ දීමනාව නතර කරයි. අතිකාල කපයි. පෝර හිගයක් ඇති කරයි. ඡන්දයක් කට උඩ තියාගෙන මේවා කරන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? ඡන්දෙන් පස්සේ මේ තත්ත්වය ඊට වඩා භයානකයි. ඒකයි කියන්නේ. ඒ නිසා අපි ජනතාව ආමන්ත්‍රණය කරන්න ඕන ගම්වලට ගිහිල්ලා මේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය වැරදි බවත් අපේ රට නව ආර්ථික ප්‍රතිපත්තියකට මාරු කළ යුතු බවත් කියන සංවාදය අපි මේ මැතිවරණි ගම් පුරා ගෙනියන්න ඕන. ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන ඒකට. මොකද ආර්ථිකයෙන් මේගොල්ලෝ අසමත් බව දැන් ඔප්පු වෙලා තිබෙනවා. ඊළඟ මේ ආණ්ඩුව හැදුවේ නොවැම්බර් මාසේ 16 වෙනිදා මේ ආණ්ඩුව ගොඩනගන කතරයක් ගහපු ජනතාවට දීපු එකක් තිබුණා. මොකද්ද? රනිල්ගේ ආණ්ඩුව ඇමරිකානු ඉන්දියානු න්‍යාය පත්‍රයට නැට වෙන ආණ්ඩුවක්. නිසා අපේ ආර්ථිකය සහ අපේ ආරක්ෂාව ඇමරිකාව ඉන්දියානු ඇමරිකානු ඉන්දියානු වමනාවට අනුව අසුරුමින් තිබෙනවා. ඒ නිසා ඒකට රහිව දේශප්‍රේමී ආණ්ඩුවක් හදන්න ඕන. එමනේ කිව්වේ. මේ ආණ්ඩුව ගැන කිව්වේ මොකද්ද? දේශප්‍රේමී ආණ්ඩුවක් කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්ත ගත්තොත් මේ ආණ්ඩුව ගෙනාවෙම ඇමරිකාව සහ ඉන්දියාව. ඇයි? රනිල් ඇමරිකන් විරෝධී නිසාද? නෑ. රනිල් ඇමරිකාවටත් වඩා ඇමරිකන් නීජන්තියි. ඇමරිකන් එක්සත් ජනපදයෙන් කිව්වොත් එකපාරක් උඩ පනින්න කියලා. රනිල් වික්‍රමසිංහ අන තුන් පාරක් පැන්නට කමක් නැද්ද කියලා. අන්න ඒ જાතිය මෑන්. ඕනනම් කන් දෙකත් අල්ලගන්න පුළුවන් ඕනද කියලා ආයි. රනිල් එහෙම කෙනා. හැබැයි මොකද වුනේ? ඇමරිකානු ආර්ථික යුද සැලසුම අපේ රටේ ක්‍රියාත්මක කරගන්න බැර රනිල් හරහා. ඇයි? රනිල් අකමැති නිසා නෙවෙයි, රනිල් දුර්වල නිසා. MCC කිව්සුම කවදා ඉඳන්ද සාකච්ඡා කරේ? MCC කිව්සුම සාකච්ඡා කරන්න පටන් ගත්තේ 2016. අවුරුදු 4ක් ගියා රනිල් වික්‍රමසිංහට අත්සන් කරගන්න බැරි වුණා. අකමැති නිසාද? නෑ, දුර්වල නිසා. සෝෆා කිව්සුම මම පස්සේ මේ කිව්සුම් ගැන ටිකක් කියන්න. සෝෆා කිව්සුම අත්සන් කරන්න සාකච්ඡා කරේ 2017 ඉඳන්. අවුරුදු 3ක් ගියා රනිල් වික්‍රමසිංහට සෝෆා කිව්සුම අත්සන් කරගන්න බැරි වුණා. අකමැති නිසාද? නෑ, දුර්වල නිසා කරගන්න බෑ. ඊළඟ හම්බන්තොට වරාය චීනයට පවරපු දවසේ ඉඳන් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න එකඟ වුණා. අවුරුදු 4ක් ගියා රනිල් වික්‍රමසිංහට මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න බැරි වුණා. අකමැති නිසාද? නෑ, දුර්වලයි. අපේ රටේ පළමු ගල්ලංගුරු බලාගාරය නොරොච්චොල බලාගාරය ඉදි කරන්න ටෙන්ඩර් කැඳවීමෙන් තේරුනේ ඉන්දියානු සමාගම. ඉන්දියානු NPC කියන සමාගම තමයි ටෙන්ඩර් කැඳවීමෙන් තෝරගත්තේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේ තමයි ඉන්දියානු සමාගමට දෙන්න නැතුව මේක
චීන සමාගමකට දුන්නා. ඒ සමාගමෙන් තමයි මහින්ද මහත්තයාට සල්ලි දුන්නා කියලා ඇමරිකාවේ පත්තරවල ගියේ. ඒකට ඉන්දියාව තරහ වුණා. මහින්ද මහත්තයා මොකද කිව්වේ? ඔයගොල්ලෝ තරහ වෙන්න එපා. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මම ඔයගොල්ලන්ට සාම්පූර්ණ බලාගාරයක් දෙන්නම් කිව්වා. සාම්පූර්ණ බලාගාරයක් හදන්න ඉඩ දුන්නා. 2014. හැබැයි රනිල්ගේ අවුරුදු 5ක් ගත වුණා. සාම්පූර්ණ බලාගාරයට මුල්ගලවත් තියාගන්න බැරි වුණා ඉන්දියාවට. එයි රනිල් අකමැති නිසා නෙවෙයි, රනිල්ගේ පාලනයට එරෙහිව තියෙන විරෝධය ලොකුයි, කරගන්න බෑ දුර්වලයි. මොකද වෙලා තිබෙන්නේ? අවුරුදු 5ක් රනිල්ගේ පාලනය තිබ්බාට ඇමරිකානු ඉන්දියානු ආර්ථික සහ යුදමය සැලසුම් රනිල් වික්‍රමසිංහගේ පාලනය තුළ කරගන්න බැරි වුණා. එයි රනිල් අකමැති නිසා නෙවෙයි, රනිල් දුර්වලයි. රනිල් අත්සන් කරපු එකම කිව්සුම මොකද්ද? ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න පුළුවන් එකම කිව්සුම මොකද්ද? එක්සා කිව්සුම. එක්සා කිව්සුම මොකද්ද කරන්නේ? ඒක තමයි මේ අතර තිබුණු භයානකම කිව්සුම. ඒ කිව්සුම මොකද්ද කියන්නේ? ඇමරිකානු හමුදාවකට ලංකාවට ඕන වෙලාවකට එන්න පුළුවන්. අපි කරුණු තුනක් බැඳිලා ඉන්නවා. අපේ මුහුද, අපේ ගොඩබිම, අපේ ගුවන දෙන්න එකඟයි අපි ඇමරිකන් හමුදාවට. ඒක උසුවි. දෙක, ඒන හමුදාවට ආහාර, ජලය, ඉන්ධන ලබා දෙන්න අපි එකඟ වෙලා තියෙනවා, බැඳිලා ඉන්නවා. තුන, ඒන හමුදාවට සංනිවේදන පහසුකම්, අන්තර්ජාලය ඇතුළු සංනිවේදන පහසුකම් දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒක තමයි භයානකම කිව්සුම. කියන ඕනෑම වෙලාවක අපේ රටට ඇමරිකන් හමුදාවට ගොඩබිමද මුහුදද ගුවනද පාවිච්චි වෙන්න පුළුවන්. ඒන හමුදාවට ආහාර ජලය ඉන්ධන අපි දෙන්න ඕන. ඒන හමුදාවට අපේ රටේ සංනිවේදන පහසුකම් ලබා දෙන්න ඕන. මෙන්න මේ කිව්සුම රනිල් අත්සන් කරා. හැබැයි ලොකු සද්දයක් තිබ්බද? ඒ කිව්සුම ගැන ලොකු හාවක් වුණා ගියාද නැහැ. ඇයි? රනිල්ට ඒක අත්සන් කරන්න පුළුවන් උනේ මොකක් නිසාද? 2007 ගෝඨාභය අත්සන් කරා ඒක. අවුරුදු 10කට රනිල් කරේ මොකද්ද? රනිල් කරේ දීර්ඝ කරා. හරිද? ඒකත් රනිල්ට කරන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. ගෝඨාභය කලින් අත්සන් කරපු කිව්සුමක් නෙවෙයි නං. මොකද කියන්නේ? එහෙනම් රට ගිනි ගන්නවා. තේරුණා මම කියනකො. ඒකට දේශප්‍රේමීන් කෑ ගැහුවද? මෙන්න රනිල් කිව්සුම දීර්ඝ කරන්න යනවා කියලා කෑ ගැහුවද? කෑ ගැහුවේ නැහැ. ඇයි? ඒ කිව්සුමේ ආරම්භකයා කවුද? ගෝඨාභය රාජපක්ෂ. දේශප්‍රේමී. හරිද? ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා ඇමරිකාව ඉන්දියාව කල්පනා කරා තමන්ගේ ආර්ථික යුද්ධමය සැලසුම් තවදුරටත් ලංකාවේ ක්‍රියාත්මක කරගන්න බෑ රනිල්ගේ පාලනය හරහා. ඒගොල්ලෝ කල්පනා කරා ඒ වෙනුවෙන් නව පාලනයක් රාජපක්ෂ පාලනය ගිහින්. එහෙම නෙවෙයි. හැබැයි මේ පාලනය ගොඩනගනකොට මොකද්ද කිව්වේ? ගොඩනගනකොට ඇමරිකාව ඉන්දියානු විරෝධී පාලනයක් හැදුවේ. එහෙමනේ අපිට කිව්වේ. ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න දෙන MCC කිව්සුම. මොකද්ද අපිට MCC කිව්සුම ගැන කාල වේදිකාවේ කිව්වේ? උඩමළුව වඳින්න යන්න වීසා ගන්න වෙයි කිව්වා. සීගිරි ගල නගින්න වීසා ගන්න වෙයි කිව්වා. රටේ අක්කර 1,20,000ක් නෑ අක්කර 80 ලක්ෂයක් රුපියල් 120 ගානේ පර්චේස් එක දෙනවා කිව්වා. බොරු හොඳ ඒවා තිබ්බෙත් නෑ. රටේ අක්කර 80 ලක්ෂයක් නේද පර්චේස් එක රුපියල් 120 ගානේ ඇමරිකාවට දෙනවා කිව්වා. ඇමරිකාව නේද මැදිහත් තුල ත්‍රිකුණාමල ඉඳන් කොරිඩෝවක් හදනවා කිව්වා. කොරිඩෝවක් හදනවා කියනකොට ජනතාව ගලුවේ හැදුනේ. මොකක්ද හැදුනේ ඇත්තටම? ත්‍රිකුණාමල ඉඳන් කොරිඩෝවක් හදනවා කියනකොට හැදුනේ මොකක්ද ඔළුවේ? එක්ක ලොකු ඇලක් කපනවා ඇති කියලා හිතුන රට බෙදන්න. එක්ක බර්ලින් තාප්පය වගේ තාප්පයක් බදිනවා ඇති කියලා කිව්වා. එහෙමනේ කිව්වේ. බෙදන්න. වීසා ඕන කිව්ව අනිත් පැත්තට යන්න. දැන් විශ්වාල දේශප්‍රේමීත්වයේ නේද? හද කකියවන ප්‍රකාශ සහ අවදි කිරීමක් කරා ඇමරිකාවට විරුද්ධව. ඉතින් ජනතාව හිතුවා මොකද්ද මේක? දේශප්‍රේමී ආණ්ඩුවක් කියලා. දැන් කො MCC කිව්සුම ගැන දැන් මොකද්ද කියලා? දැන් මොකද්ද කියන්නේ? දැන් මම දැක්ක ගෝඨාභය රාජපක්ෂ කියනවා නෑ මේක අධ්‍යයනය කරන්න ඕන කියනවා. ඇමරිකාව කලින් ආණ්ඩුවට කිව්වා මතක තබා ගන්න. දෙසැම්බර් මාස මුල් සතියේ මේක අත්සන් කරන්න නැත්තම් යනවා කිව්වා. දැන් කලින් ආණ්ඩුවට කිව්වා දෙසැම්බර් මාස මුල් සතියේ මේක අත්සන් කරන්න.
නැත්තම් මේ ආධාර දෙන්නේ නැහැ කිව්වා. හැබැයි ගෝඨාභය කියනවා අපි මේක අධ්‍යයනය කරනවා කියනවා. ඇමරිකාව කියනවා අලුත් ආණ්ඩුවට අපි අධ්‍යයනය කරන්න කාලයක් දෙනවා කියනවා. තෙලිපති තියනවද? ගෝඨාභයට හිතන එක ඇමරිකාවටත් හිතෙනවා. මොකද්ද මේ? නෑ. මේ දෙන්න කතා වෙලා අපි අර පොඩි කාලේ නේද? සෙල්ලම් කරනකොට දෙපැත්තට බෙදෙන්න ගලමල අල්ලනව නේද? ඒතර අපි අනිත් එක්කෙනාට කියනවා අපි බෙදිලා ඉන්නේ ගලයි මලයි කියලා. මම ගල උඹ ඉල්ලපන් ගල ඈ කියාගෙන එනවා. එනව නේද? ඒ වගේ මම කියන්නම් අධ්‍යයනය කරනවා කියලා උඹ කියපන් කාලයක් දෙන්නම් කියලා. දැන් කොයි විරෝධේ? මම පහුගියදා පාර්ලිමේන්තුවේ ඇහුවා මේ කිව්සුම අධ්‍යයනය කරන්න කොච්චර කාලයක් දුන්නද කියලා. කොච්චර කාලයක් කිව්වද? මාස 4ක්. ගිවිසුමක් අධ්‍යයනය කරන්න මාස 4ක්. බැරි වෙලාවක්. පැවති පාලනය කිව්වනම් මේක අධ්‍යයනය කරනවා කියලා. ටියුෂන් මාස්ටර් වලට කට්ටිය ඇවිල්ලා දේශන දෙනවා මොනව අධ්‍යයනය කර මෙන්න කියලා දෙන්නද? අදකෝ. අද මීක් නෑනේ. අධ්‍යයනය කරන්න මාස 4ක් දෙනවා කිව්වා. පටන් ගත්තේ ජනවාරි 9. පෙබරවාරි 9ට මාසේ, මාර්තු 9ට මාස 2යි, අප්‍රේල් 9ට මාස 3යි, මැයි 9ට මාස 4යි. ඡන්දේ කවද? අප්‍රේල් 25. එහෙනම් මොකද්ද මේ? ඡන්දෙන් පස්සේ. මොකද ඒගොල්ලෝ දන්නවා නොවැම්බර් මාසේ විශාල විරෝධයක් හදලා උණුවේම දෙසැම්බර් මාසයේ අත්සන් කරන්න බෑ. නිසා කල් ගන්නවා. දැන් කෝර විරෝධය. එනිසා එක්සත් ජනපදයේ තමන්ගේ ආර්ථික සැලසුම් ඉතා සුමටව විරෝධකින් තොරව ක්‍රියාත්මක කරන්න සුදුසුම් පාලන රාජපක්ෂ පාලනය. එහෙම නෙවෙයි. ගෝල්ෆේස් පිට්ටනිය ගාව අක්කර 3ක් වික්කා. අපි වික්කා කියනකොට දැන් ඒගොල්ලෝ කියනවා නෑ 99 අවුරුද්දට දුන්නේ. 99 අවුරුද්ද කියන්නේ වික්කා තමයි. 99 අවුරුද්දකට දීපු දීපලක් ගත්තු මිනිහා ඉන්නව තව අවුරුදු 9කින්. දීපු රාජපක්ෂ ඉන්නවද? ඒකට විරුද්ධ අපි ඉන්නවද? අහගෙන ඉන්න ඕගොල්ලෝ ඉන්නවද? නෑනේ. අවුරුදු 99. තව අවුරුදු 99 කියන්නේ දුන්නා තමයි. අවුරුදු 99 කෙනෙකුට හෝටල් පොළවේ හදද ආසියාද දන්නේ නැහැ. මේ තාක්ෂණයේ හැටියට නේද? නේද? පොළොව ඕන වෙද්ද නේද? ඉතින් ඉඩම් විකුණු අක්කර 3ක් වික්කා. හැබැයි කෝ විරෝධේ? පැවති පාලනය විකුණන්න ගියා නම් මොකද වෙන්නේ? කට්ටිය කැසපොට කවාගෙන ගෝල් පේස් පිටියේ දැන් බුදියාගෙන මේ වෙනකොට. අන්න විරෝධේ වැඩි. අලුත් පාලනයක දෙනවා මීක් නැහැ. හොඳයි. ඒ වගේම ලේක් හවුස් එක ඉස්සරහා බේරවැව ගාව අක්කර 6ක් ඒත් බහුජාතික සමාගමකට වික්කා. වික්කන ඒගොල්ලෝ කියන්නේ වික්කා කියනෝ නෑ 99 කියනවා. හොඳේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? දැන් කෝ සද්දේ නෑනේ. දැන් කෝ දේශප්‍රේමිත්වය. කෝ මත්තල ගුවන්තොටුපළ මං කලින් කිව්වා හම්බන්තොට වරාය චීනයට දීපු දවසේ ඉඳන් ඉන්දියාව ඉල්ලුවා. දෙන්න බැරි වුණා. දැන් ප්‍රසන්න රණතුංග මේ ළඟදී කියනවා ගුවන් සේවය ඇමති මත්තල ගුවන්තොටුපළ සඳහා අපි විදේශීය නේද කළමනාකරණය සඳහා විදේශීය සමාගමක් ඇඳවන්න ලෑස්ති කිව්වා. ඔය කවුද ඉන්දියාව? සද්දයක් තියනවද? සද්දයක් නැහැ. ඒ නිසා අපේ රට ජාතික සම්පත් සහ අපේ රට විනාශකාරී ගිවිසුම් පැවති පාලනයට වඩා පහසුවෙන් මේ පාලනය හරහා අත්සන් කරගන්නවා. ඒ නිසා සහතික වශයෙන් MCC සත්සන් කරනවා සෝෆස් සත්සන් කරනවා. දැන් මේක දන්නවා. දැන් කෝර දේශප්‍රේමීත්වයේ හඬ. දැන් හිම නෑනේ. දැන් නෑනේ සද්දය. කට්ටියක නිකන් මුකේට මැහුම් ගහලාද? දේශප්‍රේමී ස්වාමීන් වහන්සේලා කණ්ඩායමකට දේශප්‍රේමී මාධ්‍යවේදීන් හිටියා. මතකද? දේශප්‍රේමී නළු නිලියෝ හිටියා. දේශප්‍රේමී දේශපාලකයෝ හිටියා. දැන් කවුරුත් නෑනේ. එනිසා මොකද්ද? දැන් ජනතාව දන්නවා නොවැම්බර් මාසේ දේශප්‍රේමීත්වය පිළිබඳ මහා අඳුරයක් දැම්මේ. බොරුවක්, ව්‍යාජයක්. මේගොල්ලෝ දේශප්‍රේමී නෙවෙයි. මේගොල්ලෝ තවරාගත්තු දේශප්‍රේමී. තවරාගත්තු දේශප්‍රේමී. පොඩි වැහි පොදටත් හේදිලා යනවා. දැන් හේදිලා තියෙනවා. ඒ නිසා රටේ දේශප්‍රේමීත්වය පිළිබඳ නේද අභිමානයක් නිර්මාණය කරලා ආණ්ඩුවක් ගත්තා නම් දේශප්‍රේමීත්වය ඉලක්ක කරලා කවුරු හරි ඡන්දෙ දුන්නා නම් මේ ආණ්ඩුව හදන්න ඒගොල්ලෝ දැන් කලකිරලා ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා අපි හිතපු දේ නෙවෙයිද දැන් වෙන්නේ කියලා. හිතන්නේ නැද්ද? හිතනවා. ඒ නිසා දැන් වැඩක් තියෙන මොකද?
සැබවින්ම මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න. සැබවින්ම අපේ රටේ සුරීත්වය ආරක්ෂා කරගන්න. සැබවින්ම අපේ රට අහිතකර විනාශකාරී කිවිසුම් ගාඩවන එකට එරෙහිව හඬන ගන්න. සැබෑ දේශප්‍රේමී ව්‍යාපාරයක් තිබෙනවා නම් තවරාගත්තු ව්‍යාපාර නෙවෙයි, පොදවැසරත් හේදන ව්‍යාපාර ඒව නෙවෙයි නේද? නිකන් එහෙම්ෙන් නේද? පටලවාගත්තු දේශප්‍රේමී නෙවෙයි. සැබවින්ම මේ රටේ මාතෘභූමියටත් මේ රටේ ජනතාවට ආදරය කරන ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජාතික ජන බලවේගය විතරයි බව සාතික කරන්නේ. දැන් අපි ගිහිල්ලා ඒ දේශප්‍රේමී අභිවර්ධනයෙන් ඉස්සරහට ආපු ජනතාව දැන් අපි ආමන්ත්‍රණය කරනවා. ඒගොල්ලොත් කරකිරලා ඉන්නේ. ඊළඟ මේ ආණ්ඩුව හදුවේ කවුද? මේ ආණ්ඩුව හදනකොට කිව්වේ මොකක්ද? ඊටමත් විනයක් නීතියක් තියෙන ප්‍රබුද්ධ රාජ්‍යයක් හදනවා කිව්වා. කට්ටේ කිව්වා මහින්ද වගේ නන් නෙවෙයි ගෝඨා ඒ වගේ වැඩේ টොප් එකට කරයි කිව්වා. විනයක් තියෙන රටක් හදනවා කිව්වා. නීතියක් තියෙන රටක් හදනවා කිව්වා. ප්‍රබුද්ධ පාලනයක් හදනවා කිව්වා. බලයට පත් වෙනකොට මොකද කිව්වේ? බලයට පත් වෙනකොටම කිව්වා රාජ්‍ය ආයතන වලට විද්වත් කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවෙන් තමයි ඒ ආයතනය පිළිබඳ දැනුමක් තියෙන ඒ ආයතනය මෙහෙවන්න පුළුවන් කියන අය පත් කරනවා කිව්වා. කිව්වේ නැද්ද? මීට කලින් රාජ්‍ය ආයතන වලට පිරෙව දේශපාලකයෝ අපි ඒ සංස්කෘතිය වෙනස් කරනවා. වෙනස් කළා ඒ ආයතන මෙහෙවන්න පුළුවන් කණ්ඩායමක් පත් කරනවා කිව්වා. පත් කරන්න කියලා විද්වත් කමිටුවක් පත් කරා. කමිටුවේ සභාපති කවුද? කවුද සමිතියේ සභාපති? ලලිත් තීරතුංග. මහජනක දේපල හොරකම් කරපු වරදට හිරේ ගිහිල්ලා අප පිට එළියේ ඉන්න කෙනා. එයා තමයි ප්‍රබුද්ධයන් තෝරන කමිටුවේ සභාපති. ඊළඟ සමාජිකයා කවුද? නාලක ගොඩහේවා. එයත් මහජනක දේපල හොරකම් කිරීමේ වරදට මහා අධිකරණ නඩුවක් තියෙනවා. ඒකෙන් අප පිට එළියේ ඉන්නේ. රිමාන්ඩ්ලා හිටියා මාස දෙකක් විතර. එයා තමයි විද්වත් කමිටුවේ ඊළඟ සමාජිකයා. ඊළඟ කෙනා පී.බී. ජයසුන්දර. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පළවෙනි වතාවට අපේ රටේ රාජ්‍ය සේවකයෙකුට කිසිදු රාජ්‍ය ආයතනයක වැඩක් කරන්න බෑ. වැඩක් කිරීම තහනම් කරා නම් කරේ පී.බී.ට. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. කිසිදු රජයේ ආයතනයක වැඩ කරන්න බෑ කියලා. ලක්ෂ 5ක දඩයක් ගැහුවා. එයා කවුද? දැන් ජනාධිපති ලේකම් අර ප්‍රබුද්ධ කණ්ඩායම තෝරන විද්වත් කමිටුවේ සභාව සමාජිකයා. දැන් තේරුවේ කවුද? තේරුවේ කවුද? මධ්‍යම පරිසර අධිකාරියට දැම්මා. කලින් දෙව සංස්ථාවේ ඉඳලා ගස් කපපු කෙනා පරිසර අධිකාරිය සභාපති කරා. ඊළඟ නිවාස නාගරික සංවර්ධන අධිකාරිය සභාපති කරා. ඒගොල්ලන්ගේ පක්ෂ පාලක ලේකම්. ඊළඟ බැංකුවක සභාපති කරා. මහජනක මුදල් හොරකම් කිරීම පිළිබඳ රිමාන්ඩ් බාරේ හිටපු කෙනා. විද්වත් කමිටුවේ හොඳයි. ඊළඟ එයා ලංකා සමාවෙන් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය දැම්මා නාමල්ගේ යෝෂිතගේ මාමයි නන්දයි. විද්වත් කමිටුවේ. මොකද වෙලා තියෙන්නේ? ඇයි ඒකට දැම්මේ ඇත්තටම? ඒ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තමයි අපේ එයාපෝට් එකට එනවා විශාල ව්‍යාපෘති අලුත් පර්යන්ත කීපයක් හදන්න එනවා. ඒව අනුමත කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඒක තමයි මාමයි නන්දයි දාගත්තේ. දැන්කෝ ප්‍රබුද්ධත්වයේ පිළිබඳ පාලනය පිළිබඳ මිත්‍යාවක් නිර්මාණය කරා. අද ඒක එළිදරව්වෙමින් තිබෙනවා පැරණි පන්නේම තමයි කියනවා. කියනෝනේ. සමහර අය කෙනෙකුට අමුතු කතාවක්. මොකක්ද දන්නවද කියන්නේ? ගෝඨාභය නම් වැඩ කරන්න හදනව මහින්ද දෙන්නේ නැහැ කියනවා. එහෙම කියනව නේද? එහෙම කියන්නේ නැද්ද? ගෝඨාභය හොඳයි මහින්ද තමයි නරක කියනවා. දැන් මීට අවුරුද්දකට කලින් කිව්වේ මොකද්ද? මහින්දනේ හොඳයි කිව්වේ. එහෙම නේද? දැන් කියන මොකද්ද? ගෝඨාභය හොඳයි මහින්ද අප්සෙට් කියලා. බොරු හොඳයි. ඔයගොල්ලන්ට මතකද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිරිමාව හිටියා. සිරිමාව ඉන්නකොට සිරිමා අප්සෙට් චන්ද්‍රිකා টොප් කිව්වා. ඊළඟ චන්ද්‍රිකා ආවා. ඊළඟ චන්ද්‍රිකා පෙරදුනාම චන්ද්‍රිකා නරකයි මහින්ද টොප් කිව්වා. ඊට පස්සේ කාලයක් කිව්වා මහින්ද හොඳයි බැසිල් නරකයි කිව්වා. කිව්වේ නැද්ද? දැන් කියන මොකද්ද? මහින්ද නරකයි ගෝඨාභය හොඳයි කියනවා. තව ටික දවසකින් කියනවා ගෝඨා අප්සෙට් නාමල් හොඳයි කියලා. මේ අලුත් දේවල් නෙවෙයි. මේ ඔක්කොම එකතු වෙලා කතා වෙලා ගන්න තීන්දුව. නිසා ප්‍රබුද්ධ පාලනය පිළිබඳ විද්‍යාවක් වැපුරුවා. ඒක අද ලිදරව වෙමින් තිබෙනවා. නිසා රටට නීතියක් විනයක් තියෙන රාජ්‍යයක් ඕන නම් මේගොල්ලන්ට ඒක ගොඩනගන්න බැරි බව මේ මාස 3ක් ඇතුළත ඔප්පු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. වංචා දූෂණ පිළිබඳව දැන් මෑත කාලේ එල්දරව වෙනව බලන්න.
දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අපේ ගෙවල් වල තියෙනවා මේ වොෂින් මැෂින් එක. තියෙනවනේ. සාමාන්‍ය ගෙවල් වල තියෙනවා. මොකද කරන්නේ? කිලිටි ඇඳුම් දාපුවාම වට කීපයක් කරකලා සද්දෙකුත් දාගෙන නේද? බාගෙට වේලිලා පිරිසිදු ඇඳුම් එළියට එනවා. ඒ වගේ ගෝඨාභය ගාවත් මැෂින් එකක් තියෙනවා. ඒක මොකද්ද? හොරෙක් අල්ලලා ඒක ඇතුළට දානවා. වට දෙකක් විතර සද්ද දාගෙන කරකිනවා. කරකිලා එළියට එනවා සුද්ධ වෙලා. ඇවිල්ලා ටීවී එකට එනවා. දැන් අලුත්ම වෙඩි. ටීවී එකට ඇවිල්ලා අපිට කෑ ගහනවා. හොරා. ඒ වගේ වුණ නැද්ද? ඇවන්ගාඩ් ඒ ව්‍යාපෘතිය විශාල ලාභයක් ගෙන දුන්න අපේ නාවික හමුදාවට. ඒක නීති විරෝධ ලෙස පැවරුවා ඇවන්ගාඩ් සමාගමට. පසුගිය අවුරුදු 3 නාවික හමුදාව ලැබපු ලාභය කෝටි 800යි. ඒක හැබැයි ඇවන්ගාඩ් ගාව තිබෙන එක ආණ්ඩුවට නෙවෙයි ඉන්නේ ඒකට. මේ පැවරීම පිළිබඳ නඩු තිබ්බා. ඒ විතරක් නෙවෙයි. නීති විරෝධ ගිනියම් තිබ්බා. ආණ්ඩුවේ නඩුවක් තිබ්බා. අත්අඩංගුවට ගන්නකොට සිංගප්පූරුවට පැන්නා. සිංගප්පූරුවේ ලෙඩ ඇඳ හිටියා. ඔරු හැංගෙන තැන. ලෙඩ ඇඳලා මොකද කරේ? මේ ආණ්ඩුව ආපුවම ආවා. ගෝඨාභයගේ මැෂින් එකට ඇතුළු වුණා. වට දෙකක් කරකුණා. එළියට ආවා. එළියට අවිල්ලා ටීවී එකට අවිල්ලා අපිට සද්ද දානවා. එහෙම නේද? අපි මේ මහත්තුරුන් කියන මොකක්ද දන්නවද? ඔය හොරුන්ගේ නේද? හොරකම් කරපු අයගේ තර්ජන තියෙනව නේද? ඒවා අපිට බලු කෙඳිරියක්වත් තරම් වටින්නේ නැති බව නම් කියන්න ඕන. ඊළඟ උදයංග වීරතුංග. උදයංග වීරතුංගගේ රුසියාවේ තානාපතිවරයා. මහින්ද මහත්තයාගේ පුංචම්මගේ පුතා ඥාති සොහුරා. සාමාන්‍යයෙන් ඕනෑම රටක අපේ රටේ තානාපතිවරයෙක් තියෙන අවුරුදු 3යි. 3න් 3ට මාරු කරනවා. ඇයි? තානාපතිවරයානේ රාජ්‍ය කාර්යයකට. වැඩි කාලයක් හිටුත් වෙන වෙන වැඩවලට යනවා. ඒ නිසා අවුරුදු 3කට වඩා අපේ රටේ තානාපතිවරයෙක් වෙන රටක තියන්නේ. හැබැයි උදයංග වීරතුංග අවුරුදු 6ක් තානාපතිවරයෙක්. ඊට පස්සේ අපි 1982 පාවිච්චි කරන මිග්යාන 2007 මිලදී ගත්තා. මිලදී ගන්නකොට ඒ මිග්යාන හතරේ වටිනාකම ඩොලර් මිලියන 7යි. හැබැයි අපි ගෙවලා තිනවා ඩොලර් මිලියන 14.8ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන ඩොලර් දශලක්ෂ 7.8ක පාඩුවක් සිද්ධ වුණා. ඩොලර් දශලක්ෂ 7.8ක පාඩුව ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 1400ක්. ලක්ෂ 14000ක්. ලක්ෂ 14000ක වංචාවක්. මේ පිළිබඳ පරීක්ෂණය ගියා. උදයංග වීරතුංග රටින් පැන්නා. ජාත්‍යන්තර රතුවරන්තු නිකුත් කරා මේ අල්ලන්න ඕන කියලා. ජාත්‍යන්තර රතුවරන්තුකාරයි. ඊට පස්සේ මහින්ද මහත්තයාගේ ජපානෙට මහින්ද මහත්තයාත් එක්ක තේ මේසි ඉන්න උදයංග වීරතුංග ඡායාරූප ගියා. කොරියාවට ගියා. කොරියාව හිටිය එක මේසි. පැනලා හිටිය ජාත්‍යන්තර රතුවරන්තුකාරයා. මේ ආණ්ඩුව ආවා. මීට සති දෙකකට කලින් ලංකාවට ආවා CID එක අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා ගෝඨාභයගේ වොෂින් මැෂින් එකට දැම්මා. හරිද? දැම්මේ ප්ලෑන් කරලා දැම්මේ කොහොමද? සාමාන්‍ය මේ නඩුව අවුරුදු 5ක් තිස්සේ ගොනු කරේ පොදු දේපල පනත යටතේ. පොදු දේපල පනත කියන්නේ රුපියල් 25000ට වඩා වැඩියෙන් පාඩුවක් වෙලා නම් ඇප නැහැ. හැබැයි දාපු දවසේ මොන නීතියටද දාන්න කියලා අධිකරණයට කිව්වේ නැහැ. දෙක මේක 25000කට වඩා වැඩියෙන් මෙතර වංචාවක් වෙලා තියෙනවා කියලා ලියවිල්ලක සහතිකයකුත් නැහැ. ඒක සාමාන්‍ය සහකාර පොලිස් අධිකාරිවරේ සහතිකයක ලියලා දෙන්න ඕන මේ වංචාව 25000ට වඩා වැඩි කියලා. ඒකත් නැහැ. ඊළඟ අවුරුදු 5ක් මේ පරීක්ෂණ කරපු නිලධාරියා. එයත් නැහැ. ඒක දිලා CID වෙන කෙනෙකුට අර නිලධාරියා මාරු කරලා මීගමුවට. දැන් වොෂින් එක මැෂින් එකට දාන්න කලින් සෙටප් කරා. එහෙමනේ අපි දානව නේද? වේගෙන් කරකෙන්න ඕන අරවන්න සෙටප් කරලා දැම්මා. ඉක්මනින් ඉන්න. දානකොට කරකුණා. කරකුණකොට හිර වුණා. හිර වෙනවනේ හිටපු ගම. හිර වෙන්නේ මොකද? මහේස්ත්‍රාත්තුමා. කොළඹ මහේස්ත්‍රාත්තුමා කිව්ව මොකද්ද? මේක බැලු බැල්මටම ගොනු කරලා තියෙන්නේ එළියට ගන්න බලාගෙන. ඇප දෙන්න බලාගෙන. කෝ පරීක්ෂණ කරපු නිලධාරියා. කෝ 25000කට වඩා වැඩියෙන් තියනවා කියන සහතිකේ. කෝ මේක පොදු දේපල පනත දානවා කියන නීතිමය ලියවිල්ලකෝ. කොට උත්තර නැතුව ගියා.
ඒ නිසා මහේස්ත්‍රාත්තුමා කිව්වා මේක ගොනු කරලා තියෙන්න මේ එළියට ගන්න බලාගෙන. ඒ නිසා අපදින්නේ නැහැ කිව්වා. වොෂින් මැෂින් එකේ ගැටේ හිර වුණා. දැන් ආයෙ කැරකෙනවා ටිකක් හොඳේ. ඊට පස්සේ ගෝඨාභය කියන මොකද්ද? මම කරන වැඩවලට අධිකරණ බාධා කරන්න එපා කිව්වා. දෙපාරක් කිව්වා. එකක් නිදහස් උත්සවයේද කිව්වා. තව නීති සමගම උත්සවයකද කිව්වා. අග්‍රවිනිශ්චයකාරවරයා නීතිපතිවරයා තියාගෙන කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණ මගේ වැඩවලට බාධා කරන්න එපා. ඒ කියන්නේ මහේස්ත්‍රාත්තුමාට මේ කියන්නේ මම කරපු වැඩ එළියට ගන්න ඔයා බාධා කරනවා. හැබැයි දැන් හිර වුණා මේ මැෂින් එකේ. ඊළඟ ගේන්න ඉන්න කවුද? තව ඉන්න රතුවර්ණිතුකාරයි. මහින්ද මහත්තයාගේ ඥාතිය. ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය. එයාට දෙන චෝදනාව මොකද්ද? නඩුව කියලා තියෙන අවුරුදු ගණනාවක් පරීක්ෂණකින් තියෙනවා. එයා ලංකාවට ආපු වෙලාවේ අත්තගනවර නීති අත්තඩංගුවට රිමාන්ඩ් කරා. මොකද්ද කේස් එක? ඇමරිකාවේ ඉන්නකොට ඇමරිකන් තානාපති කාර්යාලය විකුණුලා. තානාපතිය ගේ විකුණුලා හොරේ. ඊට පස්සේ මොකද කරේ? පුරුදු පරිදි බෙහෙත් ගන්න කියලා ඇමරිකාවට ගියා. මම දවසක් පාර්ලිමේන්තුවේ ඇහුවා. දැන් ජාලිය වික්‍රමසිරිය කො ආවේ නෑනේ පැන්න කිව්වා. රතු වරෙන්තු දාලා තියෙන කිව්වා. මොකද නිකන් දෙන්නේ නැහැ ඔයගොල්ලෝ අප දෙන්නවනේ කිව්වා. අප දෙන්න කොනනේ කිව්වා. ඔව් දෙන්නේ කැප වලට අස්සම් කරා කිව්වා. දැන් ඒ දෙන්න කෝ කිව්වා. ඒ දෙන්නක් පැන්න කිව්වා. ඒ රනිල්ගේ ගැට. හරි පැනලා ගියා. දැන් ආයෙ මොකද කරන්නේ? තව ටික දවසකින් ජාලිය වික්‍රමසූරිය එනවා. ගෝඨාභයගේ මැෂින් එකට දානවා. වට දෙකක් සද්ද දානවා. අර නේද? එළියට එනවා රූපවාහිනියට එනවා. අද කියලා. ඊළඟ කවුද? ඊළඟ අර්ජුන මහේන්ද්‍රන්. ගේනවා. ඡන්ද කාලෙකිනි. ගෙනලා මොකද කරන්නේ? වොෂින් මැෂින් එකට දානවා. වට දෙකක් කරකනවා. සුද්ධ කරලා එළියට ගේනවා. අර්ජුන මහේන්ද්‍රන් දඬුවම් දෙනවද මේ අඬු දෙන්නේ නැහැ. අර්ජුන මහේන්ද්‍රන් තමයි කෝටි 1100 පාඩුවේ ආණ්ඩුව පැත්තේ නියෝජිතයා. හොරකම් කරපු කෙනා කවුද? අර්ජුන එලෝසියස්. අර්ජුන එලෝසියස් කෙනා කවුද? මන්දක මේ ළඟදී හිටපු අමාත්‍යවරයෙක් මාධ්‍යරා විශේෂ ප්‍රකාශ කරා ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කරේ එලෝසියස්ගේ මුද්‍රණානේ කියලා. අර සෞභාග්‍යයට හිටා. බලනකොට බැදුම් කරේට හිටා. නම දාන්න තිබ්බේ. අර ඒකේ මුද්‍රණය කරලා තියෙන කියනවා. ප්‍රතික්ෂේප කරේනේ. ඒ විතරක් නෙවෙයි අර්ජුන එලෝසියස්. මහින්ද මහත්තයාගේ දරුවෙක්ගේ එක විවාහයකදී ප්‍රධාන ආරාධිතය. විවාහ උත්සවේ. ඉතින් හිරේ දානවා. නෑ වොෂින් මැෂින් එකට දායි. දාලා වට දෙකක් කරකලා සුද්ධ කරලා එළියට ගේනවා. දැන් කෝ නීතියක් හදන්න ගෙන අපු රට. නීතියක් හදන්න ගෙන අපු පාලකයා. මහජනයාගේ දේපල හොරකම් කරපුවායි සුද්ධ කිරීමේ ව්‍යාපෘතිය. සුද්ධ කිරීමේ ව්‍යාපෘතිය විතරක් නෙවෙයි. මෑතකදී ආන්දෝලන තුඩුණු ගනුදෙනු දෙකක් තියෙනවා. එකක් එයාබස් ගනුදෙනුව, දෙක බැඳුම් කර ගනුදෙනුව. මේ ගනුදෙනු දෙක විතරක් ඇති ඕගොල්ලන්ට ගමට ගිහිල්ලා කියන්න. එයාබස් ගනුදෙනුව මොකද්ද? ප්‍රංශේ එයාබස් සමාගමෙන් අපේ ගුවන් සමාගමට, ලංකාවේ ගුවන් සමාගමට හරිද? තීරණයක් ගත්තා. ගුවන් යාන 4ක් මිලදී ගන්නත්, ඒ කියන්නේ ගුවන් යාන 4ක් මිලදී ගන්නත් සමාවෙන්න. ගුවන් යාන 4ක් බදු කුලියට ගන්නත්, ගුවන් යාන 10ක් මිලදී ගන්නත් තීන්දුවක් ගත්තා. හරිද? ඒ මිලදී ගැනීමේ වටිනාකම බැලුවොත් ඩොලර් බිලියන 2.8යි. ඒ කියන්නේ රුපියල් කෝටි 51000යි. ලංකාවේ ඉතිහාසයේ මෙතෙක් වෙලා තියෙන ලොකුම ගනුදෙනුව මම කලින් කිව්වේ අර ව්‍යාපෘති පහටම කෝටි 42500යි. මේ ගුවන් යාන ගන්න ගනුදෙනුව කෝටි 51000යි. ලංකා ඉතිහාසයේම අපේ වැඩිම මිලදී ගැනීම කෝටි 51000යි. හැබැයි කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැහැ. මිලදී ගන්න ගිවිසුම ගන්නකොට නීතිපති දෙපාර්තමේන්තුවේ විමසලා නැහැ. අපේ රටේ ගිවිසුමක් ගහනවා නම් නීති සහාය දෙන්න ඕන කවුද? නීති සහාය දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. හැබැයි ගිවිසුම ගන්නවා නීතිපති දෙපාර්තමේන්තුව දන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නැහැ. වටිනාකමකේද කෝටි 51000යි. හරිද? තීන්දුව ගන්නකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ කියන්නේ අධ්‍යක්ෂක ප්‍රධානිය සභාපතිවරයා කවුද? සිරන්තනෝනගේ සොහුරා. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න කවුද? ජමල්ගේ පුතා. ප්‍රධාන විධායක නිලධාරියා. අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙවන කවුද? CEO කපිල චන්ද්‍රසේන.
කපිල චන්ද්‍රසේන කියන මහින්ද මහත්තයා ඉතාම සමීප මිතුරා. අර දින 52 ආණ්ඩුව ආව නේද? ඒ වෙලාවේ එයා ලංකේගේ සභාපති කරා ප්‍රොමෝෂන් දුන්නා. කවුද? අධ්‍යක්ෂ මණ්ඩලයේ මුල් පිටියේ වාඩි වෙන්නේ සභාපතිවරයා සිරන්ති නෝනාගේ සොයුරා. අධ්‍යක්ෂ මණ්ඩලය මෙහෙවන්නේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද මහත්තයාගේ මිතුරා කපිල චන්ද්‍රසේන. අධ්‍යක්ෂ මණ්ඩලෙ ඉන්නේ කවුද? චමල්ගේ පුතා. අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වෙන්නේ කොහෙද? 2013 මාර්තු මාසයේ 1 වෙනිදා අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වෙන්නේ චමල්ගේ ගෙදර. නේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වෙන ගෙවල් වල චමල්ගේ ගෙදර. අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් ගන්නවා කෝටි 50,000කට මේ මිලදී ගැනීම කරන්න. මේමයි කරේ. ඒ තීරණයට විතරක් එයාපත් සමාගම එකඟ වුණා බඩු ගන්නවට නෙමෙයි හොඳේ. තීරණයට එයාපත් සමාගම එකඟ වුණා 30,000ක් පගාව දෙන්න. 30,000. මොකද උනේ? එයාපත් සමාගම ලෝකේ ගොඩක් රටවල් වලට මේ විදිහට පගා දීලා. ලන්ඩන් මහාධිකරණයේ නඩුවක් ඇහුවා ලෝකේ රටවල් වලට පගා දීලා තියෙන එයාපත් සමාගම ගැන පරීක්ෂණයක් ගියා. ඒ පරීක්ෂණය ලීට ආවා එයාපත් සමාගම පගා දීපු රටක් ශ්‍රී ලංකාව කියලා. 30,000. ඒ පළවෙනි ගෙවීම කරලා තිබ්බ 3,600ක්. ඒක දාලා තිබ්බ කපිල චන්ද්‍රසේනගේ බ්‍රූනායි වල තියෙන මේ බ්‍රූනායි කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ බ්‍රූනායි වල තියෙන ගිණුමකට 3,600ක් දැම්මා. දාලා වාර කීපයකදී ඒ 3,600 කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ ගිණුම් වලට ගියා. කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ ගිණුමෙන් ලංකාවේ ගිණුම් වලට ආවා. ඒ 3,600න් 1,400ක් ඇවිල්ලා තියෙනවා නිමල් පෙරේරාගේ ගිණුමට. දැන් හරිනේ. බස් ගන්න තීන්දුව ගත්තා. තීන්දුවට කොමිස් මුදල දෙන්න උනා 30,000ක්. 3,600ක් දුන්නා. ඒක බ්‍රූනායි වල account එකකට ගියා. ඒකෙන් ඕස්ට්‍රේලියාවේ account එකකට ගියා. ඒක ආව ලංකාවේ නිමල් පෙරේරාගේ account එකට ආව 1,400. දැන් නිමල් පෙරේරා කවුද? මිනිහා යා ලංකාවකෙත් නෙවෙයි. මිනිහා මේකට නීති උපදෙස් දෙන්නෙත් නැහැ. මේ ගනුදෙනුවට පේන මානක සම්බන්ධකුත් නැහැ. හැබැයි සල්ලි එනවා නිමල් පෙරේරාට. ඒ කොහොමද? දැන් ඕගොල්ලෝ දැක්කම මේ ළඟ සැංගිලා හැකේ නිමල් පෙරේරාගේ උපන්දින පාටිය තිබ්බා. කරටක් දාගෙන ඉන්නේ කවුද? නාමල්, යෝසිත. එතකොට කවුද? අර සෙහාන්, සේමසිංහ, ජොන්ස්ටන්. එයා තමයි නිමල් පෙරේරා. මීට කලින් නිමල් පෙරේරා රිමාන්ඩ් වල හිටියා. ඇයි මීට කලින් නිමල් පෙරේරා රිමාන්ඩ් වල හිටියේ? ඒත් ඔය විදිහටම 600ක් නිමල් පෙරේරාගේ account එකට ඇවිල්ලා. ඒක රිමාන්ඩ් වුණා. රිමාන්ඩ් වෙලාවේදී නිමල් පෙරේරා කට උත්තරයක් දුන්නා මේ සල්ලි මගේ නෙවෙයි නාමල්ගේ කියලා. එහෙනම් මේ සල්ලිත් කාගේ? උත්තරයි. නම් මොකද වෙලා තිබෙන්නේ? මේ ගනුදෙනුවම ඇති මේ පාලකයා කවුද කියලා තීරුම් ගන්න. ඒ වෙනකොට දැන් අපි කෝටි 51,000ක හරිද? කෝටි 51,000ක මිලදී ගැනීමක් කරනකොට හරිද? එයා ලංකාවේ වටිනාකම එයා ලංකා සතු තිබුණු වත්කම කෝටි 310යි. එයා ලංකාවේ ගාව තියෙන මුළු වත්කම කෝටි 310යි. හැබැයි මිලදී ගන්නවා කෝටි 51,000ක වත්කමක්. පුළුවන්ද? ඕගොල්ලෝ ගෙදර සන්තකේටම තියෙන රුපියල් 1000යි. මිලදී ගන්නවා 1,10,000ක කාර් එකක් ගන්නවද එහෙම? 1,10,000ක් ටිකක්. කෝටි 310යි එයා ලංකාවේ මුළු වත්කම. මිලදී ගන්නවා 51,000ක එකක්. ගන්නකොටම දන්නවා මේක කැන්සල් කරන බව. අන්න UNP ආණ්ඩුව මේක කැන්සල් කරා. කැන්සල් කරන්න කියලා කිව්වා. කැන්සල් කරන්න කිව්වා 10,19,400. එතන කවුද? එයා ලංකාවේ සභාපති රනිල්ගේ පන්තියේ මිත්‍ර අජිත් දේස්. ප්‍රධාන විධායක නිලධාරී චරිත රත්නත්ගේ මල්ලි සුරේ රත්නත් කට්ටිය දාලා ඉවරලා කැන්සල් කරා 10,10,400. අරගොල්ලෝ ගන්නකොට කොමිස් එක ගැහුවා. මේගොල්ලෝ දෙනකොට කොමිස් එක ගැහුවා. අරගොල්ලන්ගේ ටීම් එක කවුද? මහින්ද මහත්තයා, ඔහුගේ මිතුරා කපිල චන්ද්‍රසේන, ඔහුගේ මස්සිනා නිසාන්ත වික්‍රමසිංහ, ඔහුගේ ඥාති පුතා තමල්ගේ පුතා. කැන්සල් කරනකොට කවුද? රනිල්ගේ පන්තියේ මිතුරා අජිත් දේස්, රනිල්ගේ අතිකාල මිත්‍රයා චරිත රත්නත්ගේ මල්ලි
සුරේන්ද්‍රත්වත්ත මේ කට්ටිය තියාගෙන තමයි කැන්සල් කරේ. ඉතින් මේ පාලක රටක් හදයිද? ඊට පස්සේ එළියට ආව බැඳුම් කර ගනුදෙනු. රනිල්ගේ ගනුදෙනුව කවුද ඉන්නේ? මහා බැංකුව බාර හිටියේ රනිල්. මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්. වැඩිම බැඳුම් කරවික අර්ජුන එලෝසියස්ට බෑනට රනිල් මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් බෑන අර්ජුන එලෝසියස් පාඩුව කෝටි 1100යි. ඒක ඔයෙන් යනකොට පරණේව වුණා. පරණේව පරීක්ෂා කරනකොට මහා බැංකුව බාරව මහින්ද රාජපක්ෂ මහා බැංකුව අධිපති එයාගේ මිත්‍රයා කබ්‍රාල් එලෝසියස්ගේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කබ්‍රාල්ගෙන් සොහිරිය තවත් මූල්‍ය සමාගම් වල එයාගේ මස්සිනාලා දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අර කෝටි 1100 පාඩුව වෙනකොට රනිල් වික්‍රමසිංහ යටතේ මහ බැංකුව එයාගේ මිත්‍රයා මහ බැංකුවේ අධිපතිගේ බෑනා අර්ජුන එලෝසියස් ගනුදෙනුවේ පාඩුව කෝටි 1100යි. කලින් ගනුදෙනුවේදී මහ බැංකුව බාර මහින්ද රාජපක්ෂ අධිපතිවරයා තමන්ගේ මිත්‍රයා කබ්‍රාල් එලෝසියස් සමාගමේ කබ්‍රාල්ගේ සෝහිරිය අනිත් මූල්‍ය සමාගම වල මචල්ලා පාඩුව කෝටි 1040යි. අතර කෝටි 1100යි. මෙතන කෝටි 1040යි. ඔයගොල්ලෝ හිතනවද මේ වංචනිකයන්ගෙන් අපේ රට මුදව ගන්න ඕනේ නැද්ද? එතරම් මහජනගේ දන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන වංචනික කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි අපේ රටේ පාලකයෝ බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ මේ වංචනිකයන්ගෙන් මේ රට මුදවා ගත යුතුයි. මේක දූෂිත වලල්ල. අපේ රට දූෂිතයන්ගේ පාරාදීසය. මේක වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ දේශපාලකයෝ ඉන්නවා, ව්‍යාපාරිකයෝ ඉන්නවා, මාධ්‍ය අයිතිකරුවන් ඉන්නවා. 84000ක් වන පොලිසිය 50ක් විතර ඉන්නවා. 2400ක් වන පරිපාලන සේවයේ 100ක් විතර ඉන්නවා. මේව කණ්ඩායමක් තමයි අපේ රට අත්පත් කරගෙන තියෙන දූෂිත වලල්ල. අපේ රටේ සමස්ත සාරය උරාගෙන බොන දූෂිත වලල්ලක් ඉන්නවා. දැන් මේ දූෂිත වලල්ලක් එක්ක හැප්පෙන්න පුළුවන් පාර්ලිමේන්තු කණ්ඩායම තෝරගන්න. කවුද? අපි අර්ජුන මහේන්ද්‍රන්ගේ වංචාව ගැන පාර්ලිමේන්තුවේ විවාද කරනකොට එතකොට ඒක ආරක්ෂා කර එක්සත් ජාතික පක්ෂ മന്ത്രിවරු එක්සත් ජාතික පක්ෂ മന്ത്രിවරුන්ට දේශන දෙනවා අර්ජුන මහේන්ද්‍රන්. හොරාගෙන් දේශනා කරන විදිහ තමයි පාර්ලිමේන්තුව කතා කරේ. මෙසරි කබ්‍රාල්ගේ ගනුදෙනුව ගැන පාර්ලිමේන්තුව කතා කරනකොට මහින්ද මහත්තයාගේ පාර්ලිමේන්තු മന്ത്രിවරු කණ්ඩායමට දේශන දෙනවා කබ්‍රාල්ගෙන් අහගෙන වංචාවට හවුල් වුණු කෙනාගෙන් අහගෙන ඇවිල්ලා තමයි විවාද කරන්නේ. කට්ටියක් අහගෙන ආව අර්ජුන මහේන්ද්‍රන්ගේ. මේ සැරේ කට්ටිය අහගෙන ආව කබ්‍රාල්ගේ. ඒ නිසා මේගොල්ලෝ ජනතාවගේ නියෝජිතයෝ නෙවෙයි. මේගොල්ලෝ මංකොල්ලකාරයන්ගේ නියෝජිත පාර්ලිමේන්තුව අදක් ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මේ වංචාවට දූෂණයට එරෙහිව ප්‍රබලතම හඬක් නිර්මාණය කරන්න නම් මේ වංචාව දූෂණ එළදරව් කරමින් මේ වංචනය ගැන දඬුවම් දීම සඳහා ඉදිරියට යන්න නම් ප්‍රබලතම කණ්ඩායමක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුව තෝරාපත් කර යුතු තිබෙනවා. ඔක ජනතාවට කියලා කියන්න ඕන. ඕන නැද්ද මේ? ඒ වගේම මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕන. මේ පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද? මේ පාර්ලිමේන්තුව කියන්නේ වංචනිකයන්ගේ හොරුන්ගේ කැඩපත. වංචාවේ අපරාධකරුවන්ට මඟ පෙන්වන්නේ අද පාර්ලිමේන්තුව. අපරාධකරුවෝ සැඟවිලා ඉන්න පාර්ලිමේන්තුවේ. ඉස්සර සරදියල් හැංගිලා හිටියේ උතුමන් කන්දේ. පොඩි විජේ හැංගිලා හිටියේ පොළොන්නරුවේ. දැන් කුඩු මුදලාලි හැංගිලා ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා වංචනිකයන් අපරාධකරුවන් සැඟවෙන කේන්ද්‍රස්ථානය තමයි මේ පාර්ලිමේන්තුව. එහෙම නෙවෙයිද? එතන දැන් තමුන්වන්සලා දන්නෝ නේද? අපේ ගමේ ගේ හදාගන්න වැලි කියුබ් එකක් කපපු කෙනා හිරේ. ගේ හදාගන්න වැලි කියුබ් එකක් කපපු කෙනා හිරේ. හැබැයි ප්‍රධාන වැලි ජයවානම්කාරයා පාර්ලිමේන්තුවේ. මොකද්ද? මංගාව තියෙන ලියුම් වගේ. මනම්පිටියේ පොළොන්නරුවේ මනම්පිටියේ වැලි තොටුපොළේ. ඉක්මනින්ම වැලි දෙන්න ඕන කියලා. ටිපර් රථවල අංකයි ඒගේ අයිතිකරුවගේ ලේඛනයයි නේද වැලි තොටුපොළට යවන්නේ කවුද? පරිසර ඇමති එස්.එම්. චන්ද්‍රසේන.
පරිසර ඇමති තමයි වැලිජාවරමේ ප්‍රධානී. ඉතින් ගමේ වැලි කියුබ් එකක් කපපු කෙනා හිරේ ප්‍රධාන වැලිජාවරමකරුවා පාර්ලිමේන්තුවේ. පස් කියුබ් එකක් කපලා ඉඩම කොට කරගන්න උත්සාහ කරපු කෙනා හිරේ ප්‍රධාන පස්ජාවරම්කාරවෝ පාර්ලිමේන්තුවේ. ජීවත් වෙන්න විදියක් නැතුව ගඟ අසබඩ බැරල් එකක් තියාගෙන නේද? දඟරේ දාගෙන හොරාරක්කු ටිකක් පෙරපු කෙනා හිරේ. හොරාරක්කු ෆැක්ටරි කාර්යය පාර්ලිමේන්තුවේ. එමු නෙවෙයි. කුඩු ටිකක් ගහලා හොඳ දෙයක් නෙවෙයි. පොලිසියට අහුවෙලා කුඩු බීපු කෙනා හිරේ. කුඩු ගෙනාපු කෙනා පාර්ලිමේන්තුවේ. සමෘද්ධි බැංකුවේ ණයක් කරගෙන ඒ ණය ගෙවා ගන්න බැරුව නඩු දාලා එයා හිරේ. මහ බැංකුවට ගහපු කෙනා පාර්ලිමේන්තුවේ. කෙනා නෙවෙයි දෙකනා දැන්. හරිද? මොකද වෙලා තියෙන්නේ? මොකද්ද මේ පාර්ලිමේන්තුව? මේ පාර්ලිමේන්තු අපරාධකරුවන්ගේ මම කලින් කිව්වේ නේද? සරදියල උතුමන් කන්ද හැංගෙනවා වගේ පොඩි විජේ පොළොන්නරුව හැංගෙනවා වගේ අපරාධකරුවා හැංගෙනවා දියවන්නාවේ. මේක තමයි. එනිසා මේ අපරාධකරුවගේ මේ පාර්ලිමේන්තුව නිදහස් කරගන්න ඕනේ නැද්ද? අපි ඔයගොල්ලන්ට කියන්නේ. ජාතික ජනබලවේගයේ නියෝජිතෙක් වැඩියෙන් යවන්න පාර්ලිමේන්තුවට හොරෙක් අඩු වෙනවා. නැද්ද? ජාතික ජනබලවේගයේ නියෝජිතෙක් තව කෙනෙක් වැඩියෙන් යවන්න නේද? හොරාරක්කුකාරයෙක් අඩු වෙනවා. මේ කඩුතර මෑන්වත් අඩු කරන්න පුළුවන් හොඳයි. හොරාරක්කු මෑන්. නැද්ද? අඩු කරන්න ඕනේ නැද්ද? ඒ නිසා ජාතික ජනබලවේගයේ නියෝජිතයන් වැඩි වෙන ප්‍රමාණයට මේ අපරාධකරුවන්ගේ ග්‍රහණයට පත් වෙලා තිබෙන පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගේ නිදහස් කරගන්න පුළුවන්. අපරාධකරුවෝ විතර. දේශපාලන ප්‍රතිපත්තියක් නැති, චින්තනයක් නැති, දැක්මක් නැති, එහෙට මෙහෙට විකිනෙන කඳවු වගේ මිනිස්සු. මොකද්ද මේ? දේශපාලනයක් තියෙනවනේ. දැන් බලන්නකෝ. මහින්ද මහත්තයයි මෛත්‍රී මහත්තයා හිටියේ නේද? ණයයි පොළඟයි වගේ. එහෙම නෙවෙයි හිටියේ. පෞගේ ඡන්ද ව්‍යාපාරය බලන්නකෝ. සාමාන්‍ය ඡන්ද ව්‍යාපාරයේදී කාටවත් සාමාන්‍ය කරන්නේ දෙයක් අපේ දේශපාලන. මට මතකයි මෛත්‍රීපාල මහත්තයාගේ අනියම් බිරිඳ කියලා කෙනෙක් ITN නාලිකාවට ගෙනල්ලා එයාගේ දරුවෙක් ගෙනල්ලා මෛත්‍රී තමයි අප්පච්චි කියලා මතකද? මොන නාටකමක් නැටුවද? මේ දේශපාලන කරන දේවල්. ඊට පස්සේ නේද? මපට් සිරිසේන කෙනෙක් ගෙනල්ලා නේද? මපට් සිරිසේන කෙනෙක් අරන් කොච්චර නැටුවද? දැන් මොකද වෙලා තියෙන්නේ? මහින්ද නායකයා මෛත්‍රී සභාපති. මොන දේශපාලනද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා බැරි වෙලාවත් පෙරදුනා නම් එයා නේද? අඩි 6ක් පොළොව යට කිව්වා. පොළඟේ කාලාද? නෑ නේ මොකද්ද මේ කිව්වේ? පෙරදුනා නම් කියන මහින්ද මහත්තයා එතුමා ඝාතනය කරනවා කිව්වා. හැබැයි දෙන්න නායකයි සභාපති. මොකද්ද මේ දේශපාලන? මොන තුට්ටු දෙකේ දේශපාලනද අපේ රටේ තිබෙන්නේ? ප්‍රතිපත්තියක් නෑ, දැක්මක් නෑ. සමහර අය මං අහගෙන කියනවා නේද? මපට් සිරිසේන යත්ත සිරිසේන මාරු වෙලා කියලා. ඒ වගේ හිතන තරමට දේශපාලන. මේ දේශපාලන වල අනුමත කරනවද? මේව දේශපාලනයක් ඕනද? മന്ത്രിවරු පාර්ලිමේන්තුවට එනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. විකිනෙනවා. පෞගේ දින 52 ඔයගොල්ලෝ දකින්න ඇති. නේද? ක්‍රිකට් පිට්ටනියේ ලකුණු පූරෝ වගේ. දැන් මේ පැත්ත 107යි. දැන් 3යි. දැන් 4ක් ගෙවුවා 7යි. මොකටද? මේ മന്ത്രിවරුනේ. එහෙට මෙහෙට විකිනෙන. නේ ඒව මතක් කරගන්න ආපහු. නේද? සේනානායක කවුද? වසන් සේනානායක රැයට එක තැනක දවල්ට එක තැනක හඳපානේ තව තැනක මොකද්ද මේ? මේ දේශපාලනයක් ඕනද? ඒ නිසා මොකද්ද මේ පාර්ලිමේන්තුව? ප්‍රතිපත්තියක් නැහැ, දැක්මක් නැහැ. එහෙට මෙහෙට සල්ලි වලට විකිනෙන. අපි අර හැමදාම කියන්නේ ගහක මිල තීරණය කරන්නේ. ඒ ගහේ වට අඩි ගානට. මේගොල්ලගේ මිල තීරණය කරන්නේ බඩේ ප්‍රමාණයට. සිරිපාලට ගාන ලොකුයි. ඒකට බඩ ලොකුයි කියන්නේ වැඩි කාලයක් හිටියා කියන එක. ගාන ලොකුයි. මේක ඕනද මෙහෙම පාර්ලිමේන්තුව? මේක සුද්ධ කරන්න ඕන. ප්‍රතිපත්තියක් තියෙන දැක්මක් තියෙන කණ්ඩායම පාර්ලිමේන්තුවේ වැඩි කරන්න නම් ඒ තෝරාපත් කරලා යවන්න ඕන. ජාතික ජනබලවේගයේ නියෝජිතයන් තමයි මේ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ හැසිරීම මොකද? පහුගිය කාලේ දැක්කද ඔයගොල්ලෝ? මිරිස් කුඩු ගේනවා, පිහි ගේනවා, පුටු වලින් ගහනවා, බයිබලෙන් ගහනවා, බෙලි කපා ගන්නවා. එක්කෙනෙක් මිරිස් කුඩු ගේනවා, තව කෙනෙක් පිහිය ගේනවා. මං අහගෙන ඒ දවස්වල කියන අඹ ගෙනාවේ කවුද දන්නේ නැහැ කියලා. කට්ටිය හිතන්නේ පාර්ලිමේන්තුව අඹ කන්න කියලා. අර කතානකට පුටුවට වතුර දානවා. මොකද මේ පාර්ලිමේන්තුව ගොල්ලන්ට ඕනද? මේ කවුද? මේක පිරිසිදු කරන්න ඕනේ නැද්ද?
මෙවැනි පාර්ලිමේන්තුවක මේ වෙන රටකට කවර ඉරම දත්තොත් අත්පත් වෙන්නේ. සමය සුද්ධ කරන්න ඕන. ද පාර්ලිමේන්තුව වැදගත් විවාදයක් අවශ්‍ය නම් වැදගත් හැසිරීමක් ඕන නම් අපේ දරුවන්ට අනාගතය කියලා දෙන, අනාගතයේ හැසිරීම කියලා දෙන, අනාගතයේ දේශපාලන කියලා දෙන, අනාගතයේ අධ්‍යාපනය කියලා දෙන පාර්ලිමේන්තුවක් ඕන නම් ඒ ජනාධික ජන බලවේගයෙන් නියෝජිතයන් පුරවන ලද පාර්ලිමේන්තුවක් විතරයි. ඒ නිසා මේ ඡන්දෙදි මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. මේ ඡන්ද වෙනකොට මොකද වෙලා තින්නේ? දැන් අපි ගොඩාක් කල්පනා කරන්න ඕනේ. ආණ්ඩුව ඇදලා ඉවරයි. දැන් අවශ්‍යයි විපක්ෂයක් හදන්න ඕන. කවුද විපක්ෂද? එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂක කාර්යභාරයක් අද කරන්න බෑ. කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂය කියන්නද? එක්සත් භාවයක් නැහැ, ජාතික භාවයක් නැහැ, පක්ෂයකුත් නැහැ. මොකද තියෙන්නේ? ගහ ගන්නවා. පක්ෂයක නායකයෝ ගහ ගන්නවා අවුරුදු 19ක්. 2001 ගාමිණී අතුකෝරලා පටන් ගත්තේ රනිල් එලවන්න. 2020 සජිතු ට්‍රයි කරන්නේ රනිල් එලවන්න. අවුරුදු 20ක්. අවුරුදු 20ක පක්ෂයක් ගහ ගන්නවා. නායකයෝ ගහ ගන්නවා. ප්‍රතිපත්තියක් නැහැ, දැක්මක් නැහැ, සංවිධානයක් නැහැ, මෙහෙවීමක් නැහැ. ඒක පක්ෂයක් නෙමෙයි තවදුරටත්. පක්ෂය. ඡන්ද ඉවර වෙලා මම දැක්කා. නලින් බණ්ඩාර සජිත්ගේ පැත්තේ කෙනා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියනවා. ජනාධිපති ඡන්දයට හම්බෙච්ච සල්ලි රනිල් වික්‍රමසිංහ හොරකම් කරා කිව්වා. මේක පක්ෂේ. රනිල් වික්‍රමසිංහ නේ අඛිල විරාජ් නිවේදනයක් දාලා කියනවා නෑ සල්ලි ඔක්කොම ආවේ ඕගොල්ලෝ ගාවට මේ පැත්තෙන් නෙවෙයි සල්ලි හොරකම් කරේ තිස්ස ගාව ඇති බලන්න කියනවා. තිස්ස ලුහිනියා කියනවා. පක්ෂද? රනිල් වික්‍රමසිංහ ගාල්ලට ගිහිල්ලා කියනවා සමීක්ෂණ වාර්තා 4කදී මේ ඇවිල්ලා තිබුණා පරදින බව මම නම් කොහොමද දැනගෙන හිටියා පරදින බව. ඔය පරදින බව දැනගෙන හිටියා මිනිස්සුන් දිනනවා කියලා වැඩ කරන්න කිව්වේ. පක්ෂද? සජිත් ප්‍රේමදාස කියනවා මගෙන් නම් නේද? ඇතුළෙන්ම තමයි කකුලෙන් යද්ද කියනවා. පක්ෂද? නායකට ගහ ගන්නවා, ලකුණට ගහ ගන්නවා, නමට ගහ ගන්නවා. පක්ෂයක් නැහැ. පක්ෂයක් නැහැ විතරක් නෙවෙයි. මේගොල්ලන්ට විපක්ෂ කාර්යභාරය කරන්න බෑ. දැන් මහින්ද මහත්තයා විශාල වෙරවීරිය දරන්නේ 3න් 2ක් හදාගන්න. සහතිකයි මේ රටේ ජනතාව මහින්දට 3න් 2ක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. 2010 3න් 2 හදාගන්නත් බැරුණා. හැබැයි 2010 3න් 2 ඡන්දෙන් හදාගන්න බැරුණාට 3න් 2 හදලා දුන්නේ කවුද? 3න් 2 හදලා දුන්නේ රනිල් වික්‍රමසිංහ 20 දෙනෙක් ගිහිල්ලා 3න් 2 හදලා දුන්නා. එනිසා මහින්ද මහත්තයා 3න් 2 ගත්තේ නැතුවට ඡන්දේ UNP කට්ටිය අරගෙන 3න් 2 හදාගන්නවා. දැම්මම යන්න ඉන්නේ. හැබැයි මහින්ද මහත්තයාට දැන් එන්න එපා කියලා. ඇයි? දැන් ඒගොල්ලන්ගේ ලයිස්තු වල ඉඩ නැහැ. ලොකු වෙන ඒගොල්ලන්ගේ ලයිස්තු නේද? පෝට්ටුව පක්ෂයට දෙන්නත් ඕන, ශ්‍රී ලංකාවකට දෙන්නත් ඕන, එල්ලිලා ඉන්න අයට දෙන්නත් ඕන, ගෝටගේ වියත් කෑලි වලට දෙන්නත් ඕන නේද? කොහොම දෙන්න කිව්වම ඉඩ නැහැ. ඒ නිසා එන්න ආපුවම මහින්ද කියනවා දැම්මෙන් දෙපා. UNPෙන් ඉල්ලලා മന്ത്രിකමත් අරගෙනම එන්න වජිර කියනවා. මන් දන්නේ අජිත් කියලා කිව්වද කියන්නේ? කියනවා. ඉතින් මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. තේරුණාද? එන්නේ මොකද වෙන්නේ? මේගොල්ලෝ පණිනවා. පණිනවා විතරක් නෙමෙයි මේගොල්ලන්ට විපක්ෂ කාර්යභාරයක් කරන්න බෑ. හැරිසන් නැගිට්ටොත් ආණ්ඩුවට විරුද්ධව අර පැත්තෙන් කියන්නේ වීයලවි මණ්ඩලේ කියනකොට වාඩි වෙනවා. විපක්ෂ කරන්න පුළුවන්. කිරියල නැගිට්ටොත් ආණ්ඩුවට විරුද්ධව හයිවේ ගන්නවා. එතකොට වාඩි වෙනවා. විපක්ෂ කරන්න පුළුවන්. පුළුවන්ද කරන්න? කරන්න බෑ. නේද? අඛිල විරාජ් නැගිට්ටොත් පාර්ලිමේන්තුවේ ටැප් ගන්නවා. වාඩි වෙනවා. දන්න ඕනේ. රවි කරුණායක නැගිට්ටොත් ලිපියක් කියවනවා. එක වචනයක් කියන අතර කරන්න බෑනේ. මොනකෝගේ නේද? ඒ අප්පාර්ට්මන්ට් එකේ ගෙදර කියනවා. නේද? ප්‍රාඩෝ රත නිදහස් කිරීම කියනවා. එයාගේ නෝනට අර වරායෙන් ගුදමක් වෙන් කරගත්තු එක ගැන කියනවා. බැඳුම් කරේ ගැන කියනවා. රවිට නැගිටිනොත් හම්බෙන්න පාර්ලිමේන්තුවේ. මත තියාගන්න. ඒ නිසා ඒ පාර්ලිමේන්තුවේ ජනතාවට එරෙහි විරෝධී වැඩ කරනවා නම් ඒකට එරෙහිව ප්‍රබලතම හඬක් නියෝජනය කරන්න යවන්න ඕන කවුද? ජාතික ජන බලවේගයේ කණ්ඩායම. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ වෙන කතා මොකුත් නැහැ. ආණ්ඩුව හදන එක ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ඒගොල්ලෝ ආණ්ඩුව හදාගෙන ඉවරයි දැන්. ඒගොල්ලෝ ආණ්ඩුව හදාගෙන ඉවරයි. දැන් ආණ්ඩුව හදන්න සම්මතම් වෙච්ච එකටත් අපි කියන්නේ මොකද්ද? දැන් ඒ ආණ්ඩුව මෙහෙවීම සඳහා සමත් වෙන විපක්ෂයක් නිර්මාණය කරගන්න ඕන. එහෙම නැතුව ජනතාව ඡන්දෙ දීලා ආණ්ඩුව හැදුවට පස්සේ ආණ්ඩුව පාලනය කිරීම බලයක් ජනතාවට නැහැ. ජනතාවගේ බලය එතනින් ගිලිනවා.
පාලනය කරගත හැකි වන්නේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් කණ්ඩායමක් එවීමේ. ඒ කණ්ඩායම හදන්න ඕන කාගෙන්ද? ජාතික ජනබලවේගය. ඒ නිසා ඒ සඳහා ඉතාමත් හොඳ කණ්ඩායමක් මේ කළුතර දිස්ත්‍රික්කයට අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ නලින්ද ජයතිස් සහෝදරයා නේද පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ ඉතාමත් හොඳින් තමුන්ගේ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා. විවාදයේදී, කරුණු ඉදිරිපත් කිරීමේදී, ජනතාවගේ ප්‍රශ්නවලදී, කළුතරදී නලින්ද ජයතිස් සහෝදරයාට එදා 2015 මහමැතිවරණේ කවුරු හරි කතරයක් ගැහුවනම් ඒ හැම කතරේ ගහපු කෙනාගේම ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා නලින් ජයතිස් සහෝදරයා. කාටවත් කියන්න බෑ අයියෝ අපරාධේ නලින්දට අපි ඡන්දෙ දුන්න කියලා නේද? අයියෝ අපරාධේ දොස්තරට අපි ඡන්දෙ දුන්න කියලා. එහෙම කියනවද? එහෙම කියන්නේ කවුරු? මොකද්ද කියන්නේ? අපිටත් දෙන්න තිබ්බනම් හොඳයිද කියලා. එහෙමනේ. ඒ නිසා අපිට එක മന്ത്രിවරයෙක් ආපුවම ඒ മന്ത്രിවරයා අදාළ කාර්යභාරය ඉතා හොඳින් ඉටු කරලා තිබෙනවා. එනේ නලින් ජයතිස් සහෝදරයා තමයි මේ කළුතර කණ්ඩායමට නායකත්වය සපයන්නේ. ඒ වගේම අපේ ජාතික විද්වත් සංවිධානයේ නිහල් අබේසිංහ සහෝදරයා දීර්ඝ කාලයක් නේද ලෝකේ පුරා රටවල් වල සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න විශාල වසංගත රෝගයන් එනකොට ඒව මැඩපවත්වන්න තමන්ගේ ඥානයේ දැනුම වැය කරපු ඉතාමත් හොඳ නිලධාරීන් ඒගොල්ලෝ මේ වේදිකාවේ අද ඉන්නේ. ඒ වගේම අපේ දොරවන්ට ඥානනේ සපයන්න නේද? ඒ සඳහා මැදිහත් වුණු ගුරුවරුන් මේ අපේක්ෂක ලැයිස්තු ඉන්නවා. අපේ නීතිඥවරුන් මේ අපේක්ෂක ලැයිස්තු ඉන්නවා. අපේ රටේ ඉතාමත් හොඳ පිරිසුදු ව්‍යාපාරිකයන් මේ අපේක්ෂක ලැයිස්තු ඉන්නවා. ඒ නිසා කළුතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරන්න පුළුවන් ශක්තිමත්ම හොඳම කණ්ඩායම ජාතික ජනබලවේගයේ විසින් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපි හිතවුම් බලන්න. මේගොල්ලන්ගේ කණ්ඩායම අපේ කණ්ඩායමයි. හිතවලා බලන්න. ඒ පැත්තේ මුණු බලනකොට මොනවද ඉන්නේ? අරකුකාරයෙක් අහුවෙනවා. රත්තරන් මෑන් කෙනෙක් අහුවෙනවා. හොර ඉඩම් මැනපු කෙනෙක් අහුවෙනවා. අහුවෙන්නේ නැද්ද? වැඩක් තියෙනවා. එහෙනම් අනිත් පැත්ත කණ්ඩායම බැලුවොත් දීවර අමාත්‍යාංශයෙන් නැව්ගෙන ආපු කෙනෙක් අහුවෙනවා. අහුවෙන්නේ නැද්ද? එහෙම නැත්නම් කොහෙන් හරි පරණ වලව්ගත්තු කෙනෙක් අහුවෙනවා. නැද්ද? කවුද මේ? ඒ නිසා මතක තබා ගන්න. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ ඡන්ද ගෞරවයන් වටිනාකමත් ආරක්ෂා කරගෙන ඡන්දයක් දෙනවා නම් ඡන්දෙ දෙන්න තියන්නේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරන කණ්ඩායමට විතරයි. අපි හැම කෙනාටම සහතිකයක් දෙනවා. ඔබ ලබා දෙන ඡන්දේ ගෞරවයත් ඔබ ලබා දෙන ඡන්දේ වටිනාකමත් කිසිසේත්ම පළදු නොවන විදියට කටයුතු කරන්න පුළුවන් කණ්ඩායමක් අපි මෙවර මැතිවරණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ සහතිකය මේ සමුළුවේදී අපි ඔබ ඉදිරිපිට තිබෙනවා. දැන් මොකද කරන්නේ? කණ්ඩායම හොඳයි, දේශපාලනෙත් හොඳයි. දැන් ප්‍රතිඵල ගන්න ඕන. ප්‍රතිඵල ගන්න ඕන. ප්‍රතිඵල ගැනීම සඳහා තිබෙන්නේ ඔබගේ කාර්යභාරය. ඔබගේ ගමේ ඔබ ඡන්ද මේ මාස දෙකයි තිබෙන්නේ. මාර්තු 2 විසිරුවා හරිනවා. අප්‍රේල් 25 ඡන්දේ තියෙනවා. ඉතා කෙටි කාලයක් තිබෙන්නේ. මේ කෙටි මාස දෙකකට ආසන්න කාලයක් තිබෙන්නේ. මේක තාමත් වැදගත් කාලයක් සලකලා හැම කෙනාම තනියම ඡන්ද හදන්න පටන් ගන්නවා. නේද? හරි මම ඡන්ද 10ක් හදනවා. මම 20ක් හදනවා. මම 50ක් හදනවා. ලේඛන හදලා හඳුනාගෙන අපි හැමදෙනාම පොර බදන්න ඕන ඡන්ද හදන්න. හැම කෙනාටම විල අපි දේශපාලන දැනුම දෙන්න ඕන. දැන් බලන්න. ඒගොල්ලෝ ජනාධිපති ඡන්දේ විකින දේශපාලන ලයින් එකක්. ජාතික ආර්ථික හදනවා කිව්වා. දේශප්‍රේමී කිව්වා. නේද? සිංහල ජාතිය වඳ වෙන්න යන්නේ. මේ ජාතිය අනතුරේ ජාතිය බේරගන්න ආණ්ඩුවක් හදනවා කිව්වා. ඇමරිකන් අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවක් හදනවා කිව්වා. ජනාධිපති ඡන්දේ ඒගොල්ලෝ කිව්වේ මොනවද? දේශපාලන කතා. එවනේ කිව්වේ. ඇමරිකන් විරෝධී ජාතිවාදී ප්‍රබුද්ධ රාජ්‍ය දැන් කියන දේශපාලන කතා. දැන් කියන්නේ වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා දැන් ඒවා කියන්නේ. දැන් කියනද ඇමරිකාව මෙහෙම එනවා. දැන් ළඟදී කියන්න පටන් ගන්න තියෙන මොකද්ද? ළඟදී කියන්න පටන් අරගෙනවා ලංකාවේ හමුදාපතිවරයාට ඇමරිකාවට එන්න දෙන්නේ නැහැ කියලා. ඇමරිකාව කියලා තියෙන්නේ ලංකාවේ හමුදාපතිවරයාට යුනිෆෝම් එක නෙවෙයි, අවියායුධ අරගෙන නෙවෙයි, සිවිල් පිටින්වත් ඇමරිකාවට එන්න දෙන්නේ නැහැලු. ඇමරිකාවට වීසා දෙන්නේ නැහැලු. හැබැයි ගෝඨාභය ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා, රනිල් දීර්ඝ කරලා තියෙනවා. ඇමරිකන් හමුදාවේ 15ම සෙබලට වුණා. යුනිෆෝම් එක ගහගෙන, අවියායුධ අරගෙන නේද? යුද නැව් අරගෙන ලංකාවට එන්න පුළුවන්. දැන් හරි දේශප්‍රේමීන් මොකද කියන්නේ?
ඕගොල්ලෝ අපේ රටේ අපේ රටේ හමුදාපතිවරයාට වෙන්න දෙන්නේ නැත්නම් අපි ඕගොල්ලන්ගේ රටේ හමුදාවට ගොඩ බහින්න තියෙන ගිවිසුමෙන් අපි අයින් වෙනවා කියලා කියයිද? කියන්නේ අඬනවා ඡන්දෙට. ඡන්දෙට. හරිද? දේශපාලන ලයින් එකක් නෑ විකුණන්න. ජනාධිපති ඡන්දෙට කිව්වේ දේශපාලන කතා. මේ ඡන්දෙට කියන්නේ රැකියා ෆෝම් කොළ අලුත්ද? අලුත් එකක්ද? දැන් මේ ෆෝම් කොළ පුරවන එක ඡන්දෙට අලුත් මේකක්ද? නෑ මේ හැම ඡන්දෙම කරපුවා. නේ වරායට දාන්නම් කිව්වා. මතකද? වරායට දාන්නම් කිව්වා, පෙට්‍රෝලියම් දාන්නම් කිව්වා. කිව්වේ නැද්ද? ඉතින් ඔය අලුත් දේවල් නෙවෙයි. දැන් ෆෝම් කොළ පුරවනවා. ෆෝම් කොළ පුරවන්නේ රැකියා ලක්ෂයක් දෙනවා කියලා. සාමාන්‍ය පෙළ අසමත් අයට ග්‍රාම සේවක කොට්ටාස වෙන 14000 ගන්න. ලක්ෂ 14000 ගන්න බෙදපුවම 6.5යි. දුන්නත් හම්බෙන ග්‍රාම සේවක කොට්ටාස රස්ස 6මාර. එකකට 7යි අනිත් එකට 6යි. ෆෝම් කොළ කොච්චර පුරවනවද? අත්‍රක්ටරයක් පුරවනවා. ඔය පරණ දේවල්. දැන් පරණේව තමයි ෆෝම් කොළ පුරවනවා. මුල් ගල් තියෙනවා. වැසිකිලි පෝච්චි බෙදනවා. තහඩු බෙදනවා. සිමෙන්ති කොට්ට බෙදනවා. සාරි බෙදනවා. ආය කට්ට බෙදනවා. පරණ ඒවා. අලුත් ඒවා තියෙනවා. ඔය අලුත් දේශපාලනයක් නෙවෙයි අපිට අලුත්ද? දැන් කෝර දේශප්‍රේමී කතා. දැන් කෝ ජාතිය බේර ගන්න කතා. කෝ දැන් ජාතික ආර්ථික හදන කතා. අපිට ගිහිලා ජනතාව ගාවට ගිහිලා දැනුමක් තියෙනවා. ඒගොල්ලෝ බෙදෙන හැම දෙයකට වඩා වටිනා දැනුමක් අපි ගම්වල ගිහිලා බෙදන්න ඕන. මේ ආර්ථිකයේ තියෙන විනාශය ඒකෙන් ගොඩ ගන්න ආකාරය. අපේ රටේ නීති විධාන ආධිපත්‍ය කඩලා තියෙන ආකාරය ඒක අපේ රට ඇති කරන බලපෑම. අපේ රටේ අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ශේෂ්ත්‍රය ඇති විතිමන ගැටලුව ඒකට තිබෙන විසඳුම අපි දැනුම සාකච්ඡා කරමු. දැනුම බෙදමු. හැම කෙනා මෙතන එක්රස්ලා ඉන්න ඔබ හැමදෙනාම මේ මාස දෙක ඊට හොඳින් පොරබදලා වැඩ කරන්න ලෑස්ති නම් සහතික වශයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ජාතික ජන බලවේග ගලුතර දිස්ත්‍රික්කේ ලබා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙනවා. ඒ මැදිහත් වෙන්න ඔබ මේ මාස දෙකේ හැමතැනම වැඩ කරන්න පටන් ගන්න කතා කරන්න පටන් ගන්න හදන්න පුළුවන්. අද ගොඩක් අයට අද පොහොට්ටුවේ කෙනෙකුට ගිහලා දේශපාලන කතා කරන්න පුළුවන්ද ගමට? බෑ. ෆෝම් කොලයක් දෙන්නම් කියන්න පුළුවන්. දේශපාලන කතා නැහැ. එක්සත් ජාතික පක්ෂ කෙනෙකුට ගිහලා දේශපාලන කතා කරන්න පුළුවන්. මාත්‍ය අවුරුදු 4මාරක් මොනවද කරේ කියලා අහන්න තියෙන්නේ. දේශපාලන කතා කරන්න බෑ. ඒ නිසා අද මැතිවරණ ව්‍යාපාරයේ වැදගත්ම තියෙන දේශපාලනේ. ගමට දේශපාලන කතා කරන්න පුළුවන් නිර්භයව කොන්ද කෙලින් තියාගෙන පෞරුෂයක් සහිතව ගමට දේශපාලන පණිවිඩ කරුවා ජාතික ජන බලවේගයේ නියෝජිතයා. ඔහු විතරයි ශක්තිමත්ම දේශපාලන පණිවිඩ කරුවා. ඒ නිසා ඔබ හැමදෙනාම ගමේ දේශපාලන පණිවිඩ කරුවා බවට පත් වෙන්න. ඔබට තමයි ඒ සඳහා පෞරුෂය තිබෙන්නේ. ඔබට තමයි ඒ සඳහා අයිතිය තිබෙන්නේ. අපි හැමදෙනාම මේ මාස දෙක හොඳටම පොරබදලා සුවිශේෂී ජයග්‍රහණයක් කළුතර දිස්ත්‍රික්කෙන් අත්පත් කරගමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට මැදිහත් වෙන්න පෙරට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.